චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තදත්තං පරත්තේන බහුනාපි නහාපේ අත්තදත්ත මභිඤ්ඤාය සදත්ත පසුතෝසියාති. අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධාවන්ත පින්නතුනේ, ධර්ම දේශනා මාලාවේ අද අන්තිම ධර්ම දේශනාව. පසුගිය කාල වකවානුව තුල සති 5ක පමණ කාලයක් පොදුවේ සැමට ප්‍රයෝජනවත් වෙන දහම් කරුණු දේශනා කරන්නට අපි සිකුරාදා දිනය වෙන් කරගෙන සතියකට වතාවක් ධර්ම දේශනාවක් පැවැත්වුවා. අඟහරුවාදා දිනය විශේෂයෙන් භාවනාව පිළිබඳව වෙන් කරගෙන සතිපට්ඨාන භාවනාව පුහුණු කරන ආකාරය සහ සතර සතිපට්ඨානයේ පිළිබඳව විස්තර දේශනා කළා. මේ සියල්ලකගෙන්ම අපි විශේෂයෙන් අවධාරණය කරපු කාරණේ තමයි දෛනික ජීවිතේ තම තමන් කරන කටයුතු තුළින් දහම ප්‍රගුණ කරන්නේ කොහොමද කියන බව. හුඟක් දෙනා කල්පනා කරන්නේ තමන්ගේ දෛනික ජීවිතය එකාකාරයකින් පවත්වන්නටත් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය වෙනම ආකාරයකින් පුරුදු පුහුණු කරන්නට. හුඟක් වෙලාවට අපට හැඟෙන්නේ එහෙම කළොත් තමයි නිවැරදි කියලා. මේ පවතින ජීවිතයේ කම්කටොළුත් එක්ක, ප්‍රශ්නත් එක්ක, අර්බුදත් එක්ක, ගැටලුත් එක්ක, සංකීර්ණ බවත් එක්කලා දහම පුරුදු පුහුණු කරන්න පුළුවන් කමක් නැහැ. මේ පවතින ජීවිතයේ ගත යුතු දෙයක් ඇත්තේ නැහැ. පවතින ජීවිතය තුල දහමයි කියලා අපට සැලකිය හැකි කිසිවක් නැහැ. ඒ නිසා ඒ දහම කියන කොටස අපි වෙනම පුරුදු පුහුණු කරලා උපයාගත යුතු දෙයක් හැටියට බොහෝ දෙනාගේ සිත් සතන් තුල කාවැදිලා තියෙනවා. අපිට එහෙම දහමයි කියලා වෙනම දෙයක් සොයන්නට ගියොත් ඇත්තටම හොයන්න දෙයක් ඇත්තේ නැහැ. පසුගිය ධර්ම දේශනා පෙළෙහිම අපි මේ කාරණයයි ඒත්තු ගන්නවන්නට උත්සාහවත් වුණේ. පසුගිය සතියේ අපි කරපු භාවනාව පිළිබඳව දේශනාවෙදිත් මම පැහැදිලි කළා යමක් අර්ථවත් වෙන්නේ ඒ අදාළ කාර්ය කෙරෙනවා නම් පමණයි.
එහෙම වෙනත් තැනකට වෙන් කරලා ගත්තොත් එහි ඇති අර්ථයක් නැහැ. දතක් ප්‍රයෝජනවත් වෙන්නේ කටේ ඒ નિયમિત තැන පිහිටලා තිබුණොත් පමණයි. එහෙම වුණොත් පමණයි ඒකෙන් ඒ අදාළ කාර්ය කරන්න පුළුවන් වෙන්නේ. ඒක වෙන් කරලා පීරිසිය කරන් තිබ්බොත් ඒක ඇති වැදගත්කමක් නැහැ. ඒක ඇති වටිනාකමක් නැහැ. ඒක ඇති අරුතක් නැහැ. ඒක පිළිකුල් සහගත දෙයක් පමණයි. මේ ගැන විවිධ උදාහරණ අරගෙන මම පහුගිය සතියේ කතා බහ කළා. දෛනික ජීවිතයේ කරන ක්‍රියාදාමයන් සහ අපේ ශරීරයේම අංගෝපාංග පිළිබඳව. අන්න ඒ වගේ තමයි මේ ධහම කියන එක අපි වෙන් කරලා පුහුණු කරන්නට උත්සාහ කළොත් අමුතුවෙන් එහි ඇති දෙයක් නැහැ. එහි ඇති විශේෂත්වයක් නැහැ. ඇයි එහෙම කියන්නේ? එතකොට පින්නතුන්ට හිතෙන්න පුළුවන් එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ කුමක්ද? මේ දේශනා කළේ සිහිය අවශ්‍යයි, ප්‍රඥාව අවශ්‍යයි, කරුණා මෛත්‍රිය අවශ්‍යයි. මේ ආදි වශයෙන් මේ පාරමිතා 10ක් බෝධිපාක්ෂික ධර්ම 37ක් දේශනා කළේ කුමක් සඳහාද? මේ පවතින පවත්තන ලෝකය මනවින් අවබෝධ කරගන්න. ඒ පවතින පවත්තන ලෝකය නිවැරදිව වටහාගෙන නැති නිසායි අපි හැම විටම පැටලෙන්නේ. ඒ පැටලෙන නිසායි නිවීමක් සැනසීමක් අපට නැත්තේ. ඒ නිවීම සැනසීම සඳහා 아무තු දෙයක් කරන්නට නෑ. කරන්නට තියෙන්නේ ආවරණය වෙලා තියෙන, ව්‍යාකූල වෙලා තියෙන, ගිනිගෙන තියෙන දේ හරියට හඳුනාගෙන බැහැර කිරීම පමණයි. උදාහරණයක් හැටියට අපි හිතමු නිවනයි කියලා කියන්නේ කෙලෙස් ප්‍රහාණය කිරීමයි කියලා මම පෙර දිනෙහිත් සිහිපත් කළා. සියල්ලෙන්ම මනස නිදහස් කිරීම. ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහි මේ සංස්කාර ධර්ම කිසිවක් නැහැ. සියල්ලෙන්ම හිස් බව. හිස් බවක් එහි පවතින. හැබැයි මේ හිස් බව සත්‍ය වශයෙන් පවතිනවා. හිස් බව සත්‍ය වශයෙන් පවතින්නේ නැත්නම් තව දෙයකින් එතන ආවරණය විය යුතුයිනේ. තේරෙනව නේද මම මේ කියන දේ? අපි හිතමු දැන් මේ ඉදිරිපස මේ කොටස හිස් කියලා මම කියනවා. ඔය හිස් බව ස්ථිර නැතිනම් ඔය හිස් බව වෙනස් වුණොත් මොනවෙන්ද වෙනස් වෙන්න තියෙන්නේ? ද්‍රව්‍ය වලින්. එහෙමනම් හිස් බව ස්ථිර නම් විතරයි ද්‍රව්‍ය මුසුණු වී හිස් බව දිගටම පවතින්නට පුළුවන්. එහෙනම් මේ හිස් බව කියන එක පවත්නා දෙයක්. හැබැයි හිස් බව සඳහා මා විසින් කුමක්ද කළ යුත්තේ? හිස් බව සඳහා කිසිවක් කරන්නට නෑ. හිස් බව ඇහිරිලා තියෙන දේවල් අයින් කරන්න විතරයි තියෙන්නේ. මේ ඉදිරිපස තියෙන මේසෙන්, මේ පුටුවෙන්, මේ පුද්ගලයන්ගෙන්, මේ ද්‍රව්‍ය වලින් හිස් බව ඇහිරිලා. එතකොට දැන් අපි මේවා ඔක්කොම එළියට දානවා. එළියට දාලා වරලා කියනවා අපි හිස් බවක් ඇති කළා. ඇත්තටම අපි හිස් බවක් ඇති කළාද? හිස් බව කියන එක අපට අමුතුවෙන් ඇති කරන්න බෑ. ඒ හිස් බව කියන එක පැවතුණා. ඒ පැවතුණු හිස් බව තව බොහෝ දේවල් වලින් ආවරණය වෙලා තිබුණා. ඇත්තටම අපි වීරය කළේ, අපි වෙහෙසුනේ, අපි කැප වුණේ එහෙනම් මොකක් කරන්නද? අර හිස් බව නැමැති ඒ පිරිසිදු తত্ত্বය ආකූල ව්‍යාකූල වෙලා ආවරණය වෙලා තිබිච්ච ටික අයින් කරන්න. ඒක අයින් කරන්න මොකද්ද කරන්න නැත්තේ? ඒ තියෙන දේවල් හරියට හඳුනාගෙන ඒවා බැහැර කරන්න. තියෙන දේවල් ගැන වැටහීමක් නැතුව හිස් බව හොය හොයා හිටියට අපට ඒ හිස් බව, ඒ නිදහස් බව අපට ලබන්නට බෑ. එහෙනම් යමෙක් ඒ හිස් බව මතු කරගන්නට කැමති නම් ඒ තැනත්තා විසින් සොයා බලන්නට සිද්ධ වෙනවා ඒ හිස් බව ඇහිරිලා තියෙන දේවල් පිළිබඳව. නිවන් දැකීම සඳහා අපට කරන්න තියෙන ටිකයි.
කෙලස් නැති බව කියන තැනෙහි අමුතුවෙන් අපිට කරන්නට දෙයක් නැහැ. ඒ නැති తත්වය මතු කරගන්නට නම් ඇති తත්වය වෙනස් කරන්න ඕන. එහෙනම් අපිට ඇත්තේ මොනවාද කියලා සොයා ගන්නට. ඒ ඇති දේ තමයි මේ දෛනික ජීවිතයේ අපි අත්දැකීම. ඒ ටික හඳුනාගත්තේ නැත්නම් ඒ ටික බැහැර කරලා ඒ නිවුණු බව, ඒ පිරිසුදු බව, ඒ හිස් බව අපට ප්‍රත්‍යක්ෂ කරන්නට අවදි කරන්න බැරි වෙනවා. ඒ නිසා යමෙකුට මේ ගැඹුරු ධර්ම අවබෝධ කරගන්න අවශ්‍ය නම් ඒ තැනත්තා හිස් බව, පිරිසුදු බව හොයා ඇවිදින එක නෙවෙයි කල යුත්තේ. මුලින්ම කෙලසිලා තියෙන්නේ කොහොමද, කිලුට වෙලා තියෙන්නේ කොහොමද, ආවරණය වෙලා තියෙන්නේ කොහොමද, ආවරණය වෙන්නේ කොහොමද, ආවරණය වෙන හේතු මොනවද, ඒවා බැහැර කරන්නේ කෙසේද, බැහැර කරලා නැවත කිලුට නොවි ඒ පවිත්‍රත්වය රැකගන්නේ කොහොමද. ඔය ටික තමයි භාවනාව හැටියට පහුගිය සති ගණනාවෙදිම අපි කතා බහ කළේ. ඔය ටික තමයි ධර්මාධර්ම ප්‍රතිපත්තිය හැටියට මේ සති පහේම අපි කතා බහ කළේ. ඒ ටික කරන්නට අපි ආරම්භ කළ යුත්තේ එදිනදා ජීවිත තුළ අපි අත්දකින දේවල් පිළිබඳව අවධානය යොමු කිරීමෙන්මයි. මේ කොහොමද කැළඹෙන්නේ, මේ කොහොමද සැලෙන්නේ, මේ කොහොමද ගිනිගන්නේ, මේ කොහොමද සහනය නැති වෙන්නේ, මේ කොහොමද අර්බුද ඇති වෙන්නේ, අපේ ඉලක්ක අපට සපුරා ගන්නට බැරි වෙන්නේ කුමක් නිසාද, මේවා වෙන්නේ කොහොමද? ඒ හේතු හොයාගෙන ඒ தත්වයන් අපට බැහැර කරන්නට පුළුවන් නම් අපි බොහෝ දේ වටහා ගන්න වෙනවා. ඒ නිසායි මම නැවත නැවත කියා හිටියේ අපට දෛනික ජීවිතේ අපි කරන කියන දේවල් තුලින්මයි ධර්ම වටහා ගන්නට සිදු වෙන්නේ, සහ එයමයි හොඳම කෙත දහම් නැමැති බීජ වපුරන්නට. ඒ නිසා අද ධර්ම දේශනාවේදී අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නට අදහස් කළේ දැන් පසුගිය කාල වකවානුවේම දේශනාවලින් පුද්ගලයෙක් වශයෙන් තම තමන් කටයුතු කරන ආකාරය පැහැදිලි කළා. අද දේශනාව තුළ අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නේ පොදුවේ පිරිසක් වශයෙන්, සමාජයක් වශයෙන්, සංවිධානයක් වශයෙන්, සමිතියක් වශයෙන්, ගමක් වශයෙන්, රටක් වශයෙන්, ලෝකයක් වශයෙන් අපි එකට එකතු වෙලා කටයුතු කරන්නේ කොහොමද? ඒකට එකතු වෙලා කටයුතු කරද්දී අපි තුල වැඩෙන ගුණධම් මොනවද? අපි තුල මතුවෙන දුර්ගුණ මොනවද? මිනිස්සයා කියලා කියන්නේ තනියෙන් ජීවත් වෙන්නට පුළුවන් කෙනෙක් නෙමෙයි. මිනිස්සයා කියලා කියන්නේ සාමූහිකව ජීවත් වෙන්නට රුචි කරන, සාමූහිකවම ජීවත් විය යුතු සත්‍යයක්. එයින් පිටස්තරව තනිව ජීවත් වෙන්නට බෑ. ඒකට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් ඔය වනගත වෙලා කෙනෙකුට තනියෙන් කැලෑ කොළ කාලා, පළතුරු කාලා, තනියෙන් වගා කරගෙන එහෙම ඉන්න බැරිද? නමුත් ඒ තනියෙන්ද ජීවත් වෙන්නේ? තව බොහෝ දෙනාගේ සහයෝගය ඇතිව, සතා සිව්පා වගේ සහයෝගය ඇතුව, ගහ කොළවල සහයෝගය ඇතුව, ලෝකයේ පරිසරයේ සහයෝගය ඇතුව, මිනිස්සයා කියලා කියන්නේ ඒ පරිසරයේ තව එක කොටසක්. එතකොට මිනිස්සයාට ඒ පරිසරයේ කොටසක් වූ මිනිසුන්ගේ, සත්තුන්ගේ, ගහකොළවල මේවායේ සහයෝගීත්වයෙන් තොරව තනිව ජීවත් වෙන්නට පුළුවන් කමක් නැහැ. විශේෂයෙන් මේ මිනිස්යාගේ මනුෂ්‍ය ජීවිතය අර්ථවත් වෙන්නට, විකසිත වෙන්නට තවත් මිනිසෙකුගේ ඇසුර අවශ්‍ය වෙනවා. ඒ නිසා අපට අපි ගුණධම් වඩන්නාseම සමාජමය වශයෙන් අපට ගොඩක් දේවල් කරන්න වෙනවා. පවුලක් වශයෙන්, බිරිඳ සැමියා වශයෙන්,
මව්පියෝ දරුවන් වශයෙන්, ඒ වගේම ආයතනයකට ගියාම ආයතනිකයන් වශයෙන්, පන්සලට ආපුහම දායකයන් වශයෙන්, ඊළඟට ඒ පන්සල පවත්වන්නට සමිතියක් වශයෙන්, මේ වගේ දුරු රටක ශ්‍රී ලාංකිකයන් වශයෙන්, සිංහල ජාතියක් වශයෙන් මෙව නොඑක ආකාරයෙන් අපට යම් යම් පොදු අරමුණු තියෙනවා. මේ පොදු අරමුණු නොසලකා අපට කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. දැන් අද මම මාතෘකා කළේ ධම්මපදයේ සඳහන් වෙන ගාථාවක්. මේ කාරණේ අවධාරණය කරන්න තමයි. හැබැයි ගාථාව විස්තර කරපුවාම පින්නතුන්ට හිතේ ඒක කියන්නේ වෙන එකක් නේ කියලා. ඒ ගාථාවේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ත දත්තං පරත්තේන බහුනාපි නහාපයේ. කොච්චර ලොකු පරාර්ථයක් වෙනුවෙන් වුණත් ආත්මාර්ථය නැති කරගන්න එපා. කොච්චර ලොකු පරාර්ථයක් වෙනුවෙන්වත් ආත්මාර්ථය නැති කරගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. හැබැයි ඊළඟ පද දෙකත් වැදගත්. අත්ත දත්ත මභිඤ්ඤාය සදත්ත පසුතෝසිය. හැබැයි මේ පුද්ගලයා හරියට දැනගන්න ඕන මොකක්ද ආත්මාර්ථය කියන්නේ කියලා. දැනගෙන අන්නේ උසස් අර්ථය සඳහා උත්සාහවත් වෙන්න. හැබැයිට මොකක්ද ආත්මාර්ථයයි කියලා කියන්නේ? පුද්ගල අභිවෘද්ධිය, පුද්ගල සංවර්ධනය. මා පෙර දිනෙත් සඳහන් කළා සමාජයක් කියන්නේ, රටක් කියන්නේ, ගමක් කියන්නේ, ආයතන කියන්නේ, පවුලක් කියන්නේ මේ හැමතැනම ජීවත් වෙන්නේ කවුද? පුද්ගලයෝ. ඒ පුද්ගලයෝ සංවර්ධනය නොවුනොත්, ඒ පුද්ගලයෝ ගුණාත්මක නොවුනොත් පවුලක්, සමාජයක්, සංවිධානයක්, රටක්, ලෝකයක් යහපත් වෙනවා කියන එක කවදාවත් කෙරෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ මුළු ජීවිතේම පරාර්ථය වෙනුවෙන් කැප කරපු එක. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වසර 45ම අනුන් වෙනුවෙන් කැප වුණා. හැම විටම පරාර්ථයේ තියෙන වටිනාකම දේශනා කළා. ඒ බඳු තථාගතයන් වහන්සේ මෙහිදී දේශනා කරනවා මේ මහා පරාර්ථය සඳහාවත් ආත්මාර්ථය නැති කරගන්න එපා. එයි මේ කියන්නේ ආත්මාර්ථය සලසා නොගන්නා තැනැත්තා පරාර්ථය ඉටු කරනවා කිව්වොත් ඒ ප්‍රලාපයක් පමණයි. ඒ මිත්‍යාවක් පමණයි. හැබැයි අපට අද පැටලෙන කාරණයක් තියෙනවා. මේ ආත්මාර්ථය කියන වචනය අද අපි හඳුනාගන්නේ එහෙම නෙවෙයි. තෘෂ්ණාවෙන්, ලෝභකමින්, මසුරුකමින්, ඊර්ෂ්‍යාවෙන්, කුහකකම් වලින් අනිත් අය පාගලා භෞතික සම්පත් වලින් Taman නැගී සිටින්නට, Tamanගේ තෘෂ්ණා අභිමතාර්ථයන් සාධනය කරගන්නට, සඵල කරගන්න යම් කෙනෙක් දඟලනවා නම් ඒක තමයි අද ආත්මාර්ථයයි කියලා හඳුනාගෙන තියෙන්නේ. ඒකනේ ආත්මාර්ථකාමී කියලා කියන්නේ. හැබැයි මෙහි කියන්නේ ඒ ආත්මාර්ථකාමීත්වෙ නෙමෙයි. ඇයි ඒන් පුද්ගලයා සංවර්ධනය වෙන්නේ නැහැ. ඒන් පුද්ගල විනාශයයි සිද්ධ වෙන්නේ. ඒන් පුද්ගලයා පරිහානියටපත් වෙනවා. ඒන් පුද්ගලයා පරිහානියටපත් වෙන නිසා තමයි ඒ ධනය, බලය, නිලය, පිරිවර, කාමය මේවා පිළිබඳව අතෘප්තිමත් අතිධාවනයෙන් දුවගෙන යන ලෝකය තුල ඉබඳු පුද්ගල සංවර්ධනයන් අපට දකින්නට බැරි වෙලා තියෙනවා. එහෙම දුවන්නට ගිය හැමතිස්සෙම අනුන් නසන්නට, අනුන් යට කරන්නට, අනුන් හෙලා දකින්නට, Taman හුවා දක්වන්නට, Taman කැපී පෙනෙන්නට, Tamanගේ බලය තහවුරු කරන්නට, Tamanගේ හැකියාව පෙන්වන්නට මේ විදිහට නිරන්තරයෙන්ම අභිමානය, ආත්මාභිමානය Taman හුවා දක්වන්නටයි හදන්නේ. එතනදී අනුන්ට බොහෝ හානි කරනවා. අනුන්ට හානි කරන තරමට Taman හොවා දක්වන්නට උත්සාහ කරන තරමට කවුද නැසෙන්නේ? කාගේ අර්ථයද නැසෙන්නේ? Tamanගේ අර්ථය. ඒ Tamanගේ අර්ථය නසා ගන්න තැනත්තා අනුන්ගේ අර්ථයත් නසනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන මූලං කනති අත්තනෝ තමන් විසින් තමන්ගේම මුල සිඳ ගන්නවා. හාර ගන්නවා. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, මද්යපාන ආදී මේ පාප ධර්මයන්හි යෙදෙන්නා වූ තැනැත්තා, පව්කම් කරන තැනැත්තා, කෙලෙස් වලට වසඟ වෙන තැනැත්තා, අනුන් හිලාතලා අනුන්ට හිංසා පීඩා කරමින් සමාජ අර්ථය පරාර්ථය කෙලසන තැනැත්තා, අනුන් ගැන නොතකන තැනැත්තා කුමක්ද කරගන්නේ? තමන්ගේ මුලයි සිඳගන්නේ. එහෙනම් තමන්ගේ මුල රැක ගන්නට ඕන නම් තමන් සංවර්ධනය වෙන්න ඕන නම් අපට අනිවාර්යයෙන්ම වෙනවා අනුන් ගැන හිතන්නට. අනුන් නොතක, අනුන් නොසලකා, අනුන් කෙලසා, අනුන් විනාශ කොට තමන් නැගී හිටින්න හදන හැම මොහොතකම තමන් වෙනසෙනවා. අනුන් රැකලා, අනුන් සංරක්ෂණය කරලා, අනුන් පෝෂණය කරලා, අනුන් ජීවත් කරලා, අනුන්ට යහපත සිත සුවය සලසන්නට උත්සාහ කරන මොහොතක් පාසා තමන් සංවර්ධනය වෙනවා. තමන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය වෙනවා. ඒ තමන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය යම්සේ වර්ධනය වෙනවද ඒ තරමට ලෝකයට සිද්ධ වෙන සිත යහපත වැඩි වෙනවා. අපි සමාජ සේවය කරන්නට ඕනේ කියලා අත ගහපු පමණින් අපට සමාජ සේවය කරන්න බෑ. ඒක කරන්නට නම් අපි තුල මේ ගුණාත්මක සංවර්ධනය, මේ ආත්ම සංවර්ධනය, මේ තමන් වෙනුවෙන් සිද්ධ වෙන යහපත, තමන් තුල ඇති වෙන යහපත. තමන් වෙනුවෙන් කිව්වොත් වැරදි වෙන්නට පුළුවන් අර්ථකථනය. තමන් තුල ඇති වෙන සංවර්ධනය, ආත්ම අර්ථය, තමා තුලින් ගොඩනගන අර්ථය, තමා තුලින් ගොඩනගන යහපත. ඒක හරියට සාධනය වෙන තරමටයි අපට ප්‍රබල ලෝකාර්ථයක් සිද්ධ කරන්න පුළුවන්. මහබෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන තෙක් බුදුරජාණන් වහන්සේ කියන කෙනා ලෝකයේ සියලු දෙනාගේ ගරු බුහුමන් ලබන සුවිශේෂ පුද්ගලයෙක් වෙන්නේ. අසහාය පුද්ගලයෙක් වෙන්නේ. අසමාන පුද්ගලයෙක් වෙන්නේ. ඒ සුවිශේෂ මානසික ශක්තිය උන්වහන්සේ ගොඩනගන්නේ කුමක් තුළින්ද? තන්නේ කරන සමාජ සේවය තුළින්. තන්නේ කරම පොදු අර්ථය සපයන්න දරන උත්සාහය තුළින්. හැබැයි ඒ පොදු අර්ථය සපයන්නට ගිහිල්ලා අපේ මනස කෙලසා ගන්නවා නම්, අපි ද්වේෂ සහගත වෙනවා නම්, අපි වෛරී වෙනවා නම්, අපි මාන්නය ඇති කර ගන්නවා නම්, අපි ගැටුම් ඇති කර ගන්නවා නම්, අපි සංතාප ඇති කර ගන්නවා නම්, අපි නොමනාපකම් ඇති කර ගන්නවා නම්, මේ හැම දෙයක් තුළින්ම අපේ ආධ්‍යාත්මික සංවර්ධනය කෙලෙසී යනවා. ආත්ම අර්ථය විනාශ වෙනවා. ඒ ආත්ම අර්ථය විනාශ කරගෙන දඟලන තැනැත්තාට පර අර්ථය සාධනය කරන්න බෑ. ඒ තැනැත්තා ලෝකෙට යහපත කරනවා කියලා දැඟලුවට කරන්න බෑ. මොකද කරන්න හයිය නැහැ. ඇතුලේ ජවය නැහැ. ඇතුලේ ජවෙන් බලයෙන් පිරෙන කොටයි අපිට ලෝකයට සෙත කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසායි මම හැම විටම සිහිපත් කරන්නේ තමන් පුහුණු කරන්න, තමන් වැඩෙන්න, තමන් සැකසෙන්න. එතකොට අපිට සමාජයට බොහෝ දේ කරන්න පුළුවන්. ඒ ආත්ම අර්ථය තමන් තුළින් ගොඩ නැගෙන පමණටයි ලෝකාර්ථය සාධනය වෙන්නේ. බුදු වෙන්නට ඕනේ කියලා අදිෂ්ඨාන කරපු දවසේම ඒ මහා සේවය කරන්න බෑ. ඒයි කරන්න බැරි? කරන්න ඕන කියලා හිතුවට එපමණට ඇතුලේ සාධක වැඩිලා නැහැ. වීර්ය, අදිෂ්ඨානේ, කැපවීම, පරිත්‍යාගය මේවා නැතුව අපට අනුන්ට උදව් කරන්න බෑ. දැන් පින්නතුන්ට වැටහෙනවා ඇති සමිතියක් වශයෙන්, සංවිධානයක් වශයෙන් පන්සලක් ගොඩනගන්නට, සසුන රකින්නට, යහපත් දේවල් කරන්නට කියලා අපි එකතු වුණාට මේක කරගෙන යන්නේක කොච්චර අමාරුද කියලා ඒවා කරගෙන යනකොට තේරෙනවා. ඇයි හැමෝම එක වගේ අදහස් තියන අය නෙවෙයි.
පුද්ගලයෝ විවිධයි විසමයි. සමාජ මෙහෙවරට අත ගහන අපි හැම දිනාමටම හඳුනා ගන්නට සිද්ධ වෙනවා සමාජයේ විසමයි කියන එක. විසමයි කියන්නේ හොඳ නැහැ කියන එක නෙවෙයි. සම නැහැ කියන එක. විසම සමාජය කිව්වම නිකන් විස වගේ අපට දැනෙන්නේ. ඒකම නෙමෙයි. විසමයි කියන්නේ සමාන නැහැ. සමාන නැති හැම තැනකම යම් අර්බුදයක් මතුවෙනවා. පැහැෙන්නේ නැහැ. පරස්පරතාවයක් මතුවෙනවා. ඒක තමයි සමාජයේ ස්වභාවය. ඒ පරස්පරතාවයේ විෂමතාවය සමාජයක් කිව්වම දෙන්නෙක් එකතු වෙන ඕනම තැනක. ඒක බිරිඳ සැමියා වෙන්නට පුළුවන්. මව්පියෝ දරුවෝ වෙන්නට පුළුවන්. මිත්‍රයෝ වෙන්නට පුළුවන්. පැවිද්දා දායකයා වෙන්නට පුළුවන්. පාලකයා පාලිතයා වෙන්න පුළුවන්. සේවකයා සහ පාලකයා වෙන්නට පුළුවන්. මේ ඕන විදිහෙන් කොතනක හරි දෙපැත්තක් එකතු වෙච්ච ගමන් එක වගේ වෙන්නේ නැහැ. යම් වෙනස්කම් තියෙනවා. එතකොට මේ වෙනස්කම් වටහාගෙන කටයුතු කරන්න බැරි වුණොත් අපි එතනදී බොහෝ ගැටුම් ඇති කරගන්නවා විතරක් නෙමේ ආත්මාර්ථය කෙලසා ගන්නවා. ආත්මාර්ථය කෙලසා ගත්තොත් අපි අතගැසූ පරාර්ථය සාධනය කරන්නට අපි පොහොසත් වෙන්නේ නැහැ. එහෙමනම් අන් අය සමග කටයුතු කරන්නට යොමු වෙන හැම මොහොතකම අපට සිද්ධ වෙනවා මේ පුද්ගල විවිධත්වය තේරුම් ගන්නට. ඒ පුද්ගල විවිධත්වයට ඔරොත්තු දෙන්නට. ඒ පුද්ගල විෂමත්වයට ගැළපෙන හැටියෙන් කටයුතු කරන්නට. අන්න එතනදී අපිට ප්‍රඥාව අවශ්‍ය වෙනවා. අන්න එතනදී අපිට ඉවසන්න සිද්ධ වෙනවා. එතකොට එහෙම පුද්ගල විවිධත්වයක් නැතිනම් 아무තු සමාජ මෙහෙවරක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි? හැමෝම එක වගේ හොඳට හිතන අය නම් හැමෝම ගුණධම් වලට යොමු වෙච්ච අය නම් ඉතින් තව මොනවටද දඟලන්නේ? හැමෝම එක වගේ ගුණධම් වඩාගෙන ඉදිරියට යනවා. 아무තුවෙන් පෙළ ගස්සන්නට දක්වන්න දෙයක් නැහැ. අපිට මේ පෙළ ගස්සන්න දක්වන්න ඇදගෙන යන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකක් නිසාද? හැමෝම එක වගේ නොවන නිසා. හැබැයි ඒ නිසාම තමයි අපි සංවර්ධනය වෙන්නේ. ඒ පුද්ගලයන් විවිධ නිසාම තමයි අපට සංවර්ධනය වෙන්න සිද්ධ වෙන්නේ. අන්න ඒ නිසායි සමාජ සේවය කරන්නට පටන් ගත්ත පුද්ගලයා සම්මා සම්බුද්ධත්වයට දක්වා වර්ධනය කරන්නට පුළුවන් උනේ ඒ සමාජයේ විෂමත්වය නිසායි. ඒ විෂමත්වයට ඔරොත්තු දෙන්නට නම් අර හැම ගුණයක්ම පුහුණු කරන්න වෙනවා. එකක් හරි අඩු වුණොත් එතනින් කඩා වැටෙනවා. ඒ නිසා සමාජ මෙහෙවරට අතගැසූ හැමදෙනාම හරියට කළා නම් ඒ සියලු දෙනා ලෝක පූජිත වූ මහා පුරුෂයන් බවට පත් වුණා. සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළත් නොකළත් ඉන් මෙපිට වුණත් ඒ අය ලෝකේ කාගෙත් ගෞරවයට පාත්‍ර වෙන සුවිශේෂ මහා පුරුෂයන් බවට පත් උනේ ඒ අය තුල ගොඩනගන ඒ සුවිශේෂ ගුණාංග නිසා. ඒ නිසා මේ සමාජ සේවය කියන එකම මේ සංවිධාන කියන ඒවම අපට ගුණධම් වඩන්නට හොඳ තෝතැන්නක් කරගන්න පුළුවන්. මගහ කියලා මානවකයෙක් හිටියා. ඒ මගහ මානවකයා තරුණ කාලේ එක්තරා පිටිසර බද ගම්මානයක ජීවත් වුණු මේ තරුණයා ඒ ගමේ තියෙනවා හැමෝම මොනවා හරි පොදු දෙයක් කතා කරන්න ඕන වුණාම වැඩිපුර ගස් කොළන් නැති පිට්ටනියක් වගේ තැනකට එකතු වෙනවා. එතන එකතු වෙලා තමයි අදහස් සාකච්ඡා කරන්නේ. එතන කුණු රොඩු ආදී ඉතින් එකතු වෙලා විශේෂ පිරිසුදු කිරීමක් නැහැ. අර රොඩු
කැට කැබිල්ලති තියෙන තැනක මේ තරුණයා හිටගෙන ඉන්නකොට කකුලට ටිකක් අපහසුයි ටිකක් වෙලා ඉන්නකොට. ඊට පස්සේ කකුලෙන් එහාට මෙහාට කරලා අර ගල් කැට ටික රොඩු ටික එහාට මෙහාට කරලා කකුල් දෙක තියාගන්න හොඳට එතන සුද්ධ කරගත්තා. සුද්ධ කරගන්න පහසුවෙන් හිටගෙන ඉන්න. ළඟ ඉන්න මිනිස්සයා මේක දැක්කා. දැකලා දැන් මේ කොල්ලානේ එනිසා උරහිසෙන් යනලා කොල්ල එහාට තල්ලු කරලා අර සුද්ධ කරපු දණ්ඩ ඒ මිනිස්සයා. ඊට පස්සේ අර තරුණයා දෙතින් එකපාරට පොඩි සිතේ කම්පනයක් ඇති වුණා. හැබැයි ඒකෙන් පසුබට උන්නේ ආපහු අර තමන් ඉන්න දන සුද්ධ කරගත්තා. කකුලෙන් එහාට මෙහාට කරලා ආයෙ සුද්ධ කරගත්තා. මෙහා පැත්තේ හිටපු මිනිස්සයා ටිකක් කලනකොට පයින් යනලා එහා පැත්තට තල්ලු කරලා ඒ මිනිස්සයා ආව එතනට. එතකොට මේ අද විතරක් නෙමෙයි මේ කල්ප ගානකට ඉස්සර සිදුවෙච්ච සිදුවීම. එදත් අදත් කවදත් ලෝකෙ මිනිස්සු තව කෙනෙක් හොඳ දෙයක් කරනකොට ඒකට උදව් වෙනවා ඒක අගය කරනවා නෙමෙයි. ඒ මිනිහා එතනින් පන්නලා තල්ලු කරලා පයින් යනලා තමන් එතනට ගිහිල්ලා සුවසේ ඉන්න. ඒක තමයි සාමාන්‍යයෙන් ඒ පොදුවේ සත්ව ගති. ඒවා මිනිස් ගති නෙමෙයි. සත්ව ගති. ඉතින් මනුස්ස සමාජය වුණාට හැමෝටම මිනිස් ගති තාම හරියටම පුරුදු වෙලා නැහැනේ. ඒක පුරුදු වෙනට ආත්ම ගණනාවක් යනවා. එතෙක් අර සත්ත්ව ගති, පොදු ගති ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි මනුෂ්‍ය ගති ඒ අතරේ පුහුණු කරන්ට යනකොට අර සත්ත්ව ගති වලට අපිට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. එතනදී ඒකට ඔරොත්තු දෙන්නට බැරි වුණොත් අපිත් ඒ තත්ත්වයටපත් වෙනවා. ඒ තත්ත්වයටපත් නොවි අපි මනුෂ්‍ය ගතිය තුළ රැකී සිටින්නට නම් අර සත්ත්ව ගතියත් එක්කලා මුසු නොවි ඉන්නේ කොහොමද කියලා අපි පරිස්සම් වෙන්න. අර පාලි පාඨයක් තියෙනවා යෝසා යස්ස ඩසේ පාදං තස්ස පාදං නසෝ ඩසේ. බල්ලෙක් මිනිහෙකුගේ කකුල හපා කාපුවාම ඒ මිනිහා බල්ලගේ කකුල හපා කන්නේ නැහැ. හපා කෑවොත් මිනිහත් බල්ලෙක්. හැබැයි ඉතින් බල්ලගේ ස්වභාවය හපා කනවා. එහෙම තමයි. ඊට පස්සේ මිනිස්සයා දක්ෂ වෙන්නට ඕන ඌ හපා කන්නේ නැති වෙන්න ඌ කොහොමද දෙල්ල කරගන්නේ කියලා. අන්න එතනදී මිනිස්සයාට තවත් වැඩෙන්න සිද්ධ වෙනවා. අන්න එතනදී සතාගේ ස්වභාවය තේරුම් ගන්න සිද්ධ වෙනවා. ඌ හීලෑ කරන හැටි තේරුම් ගන්න සිද්ධ වෙනවා. බොහෝ දේ මිනිස්සයාට වඩන්නට සිද්ධ වෙනවා අර සතාගෙන් වෙන අනතුරු නවත්ත ගන්න. ඕනනම් ගහලා හපලා කොටලා මරලා දාන්න පුළුවන්. එහෙම වුණොත් තමන් වැඩෙන්නේ නැහැ. එහෙම වුණොත් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් සංවර්ධනය වෙන්නේ නැහැ. එතෙන්දී නොගැටි ඉවසීමෙන් ස්වභාවය තේරුම් අරගෙන පුහුණු කරන්නට පුළුවන් නම් අන්තර් සම්බන්ධතාවය තහවුරු වෙනවා. පුද්ගලයා තමන් තුළ සංවර්ධනය වෙනවා. අන්න අනුන් සමග ඇසුරු කරන්නට ගියාම තමන් වැඩෙන්නේ නැහැ. ඉතින් මේ මග කියන මේ තරුණයත් කොහොම හරි මේකෙන් කලබල වෙලා අරිත් මිනිස්සු කරපු දේ කරන්න ගියේ නෑ. එහාට තල්ලු වෙන ගානේ ටික ටික සුද්ධ කරගත්තා. හැබැයි මේකෙන් මේ තැනත්තට හොඳ අදහසක් ආවා. කවුරුත් කැමති පිරිසුදුව ඉන්න. හැබැයි කවුරුවක් කැමති නෑ සුද්ධ කරන්න. ඒ නිසා ඊළඟ දවසේ මාසෙකට දෙකකට සැරයක් මෙතන රැස්වීම තියෙනවා. ඒ නිසා ඊළඟ දවසේ රැස්වීම තියන්න කලින් මෙතන ටිකක් සුද්ධ කරලා තිබ්බොත් හොඳයි කියලා මේ තරුණයාට හිතුණා. කවුරුත් පිරිසුදුව ඉන්න කැමති නිසා. ඒ නිසා උදැල්ලක් අරගෙන ගිහිල්ලා මෙතන අර වල් පැලෑටි ටික කොටලා දාලා අර ගල් කැට බොරළු කුණු රොඩු අයින් කරලා පොඩ්ඩක් සුද්ධ කළා. සුද්ධ කරනකොට තව ගමේ ඉන්න තරුණයෝ කීප දෙනෙක් ආවා. මොකද කරන්නේ?
මෙතන පොඩ්ඩක් මට සුද්ධ කරන්න හිතුණා. මොකද මේ රැස්වීමට එකතු වෙලා ඉන්නකොට මෙන්න මෙහෙම අත්දැකීමක් මම ලැබුවා. ඒ නිසා මට හිතුණා මෙතන ටිකක් සුද්ධ කරලා තියෙන එක හොඳයි. අපිත් එන්න. තව දෙතුන් දෙනෙක් එකතු වුණා. දැන් අර දෙතුන් දෙනා එකතු වෙලා මේක සුද්ධ කළාට පස්සේ ඊළඟ දවසේ රැස්වීම දැන් අර හැම උරහිසෙන් අනින්න පයින් ගහන්න මොකුත් නැහැ. හැමෝම හොඳට ඉන්නවා. හැබැයි මොකද තද බල විදිහට අවුව. පස්සේ මේ තරුණයෝ කීප දෙනා කතා කරගත්තා අපිට මෙතන පොඩි ආවරණයක් කරන්න පුළුවන් නම් හොඳයි නේද? ඒගොල්ලෝ පහවදා ලී දඬු කපාගෙන ඇවිල්ලා හිටවලා අතුකොළ දාලා පොඩි ආවරණයක් කළා. අවුවට පීඩා නොවෙන්, අවුවෙන් පීඩා නොවෙන්. හැබැයි ඊළඟ දවසේ රැස්වීමේදී අවුවෙන් පීඩා වින්දෙන්නේ නැහැ. හැබැයි වෙහි පොදක් ආවා. ටිකක් අර හෙවිල්ලපු එක ඒකට ප්‍රමාණවත් නැහැ. ඊපස්සේ මේගොල්ලෝ තීරණය කළා වැස්සට අතරොත්තු දෙන්න මේක හැදුවොත් හොඳයි. ටිකක් කණු ශක්තිමත් කරලා වහලේ ටිකක් ස්ථාවර විදිහට හැදුවා. මෙහෙම ගොඩනගනකොට තව තරුණයෝ කීප දෙනා මේකට එකතු වුණා. එකතු වෙලා අවසානයේ සියලු දෙනා 33 දෙනෙක් බවට පත් වුණා. මේ 33 දෙනාගේ කණ්ඩායම එකතු වෙලා දැන් වැඩ කරනවා. ගමේ අයගේ ටිකක් අවධානය යොමු වුණා. මේ කරන වැඩේ හොඳයි. හොඳයි කියන වගේම ඉතින් ඕකට කෙනෙහිලිකම් කරන පිරිසකුත් හිටියා. දැන් මේගොල්ලෝ සතුටින් මේ වැඩේ කළා. පස්සේ මේ අය දැක්කා දැන් මේ ගම්මානය හැම පැත්තෙම ඒ කාලේ එච්චර යාන වාහන පහසුකම් තිබුණේ නැහැ. මිනිස්සු පයින් ගියේ, කරත්තවල ගියේ. දැන් අර උතුරේ ඉඳලා දකුණට, නැගෙනහිර ඉඳලා බටහිරට මේ එක පැති වලට යන පාරවල් මේ ළඟින් වැටිලා තියෙනවා. මෙතන පොඩි නිදහස් ආවරණයක් තියෙනවා කියලා දැක්කාම අර පයින් යන මිනිස්සු, අර කරත්තවලින් යන මිනිස්සු චුට්ටක් මෙතන නැවතිලා ගිමන් කරලා යන්න පටන් ගත්තා. මේගොල්ලෝ කල්පනා කළා බිම වාඩි වෙලා ඉන්න බෑනේ. අපි වාඩි වෙන්න ක්‍රමයක් සලස්සමු. ඊට පස්සේ ලී කැලි ටිකක් ගහලා පොඩි බංකු ටිකක් හැදුවා. දැන් පස්සේ බලනකොට අර මිනිස්සු මෙතන හාන්සි වෙලත් ඉඳලා ටිකක් වෙලා ඉඳලා යනවා. දැන් මේ සතුටු වුණා මේ ගැන. අපි කරපු වැඩේ සාර්ථකයි. ඊට පස්සේ මේගොල්ලෝ කල්පනා කළා වතුර ටිකකුත් තිබ්බොත් මේ මිනිස්සුන්ට බීලා යන්න. පැන්තාලි ගෙනල්ලා තිබ්බා. දන්නවනේ පැන්තාලි කියන්නේ? එතකොට පැන් කලගෙඩි ගෙනල්ලා තිබ්බා. අර මිනිස්සු වතුර බීලා අතන නවාතැන් අරගෙන මෙහෙම ඉඳලා යනවා. මේ වතුර බීපුවම ඊළඟට තව අවශ්‍යතාවක් වෙනවා. ඊට මේගොල්ලෝ තැන් වල මුත්‍රා කරනවා. එහෙනම් දැන් අපි ඒකට සුදුසු තැනක් හදලා තියන්න ඕන. මේගොල්ලෝ වැසිකිලි කැසිකිලි නිර්මාණය කළා. දැන් වැසිකිලි කැසිකිලි තියෙනවා, වතුර තියෙනවා, මෙතන හොඳට හෙවණ තියෙනවා. මිනිස්සු හොඳට මෙතන නිදහසේ ඉඳලා යනවා. ඊපස්සේ මේගොල්ලෝ තීරණය කළා දැන් රාත්‍රියක් ගත කරනවා සමහරු මෙතන. ඊපස්සේ මේගොල්ලෝ තීරණය කළා ලිම්පකුණු හැදුවොත් හොඳයි. මේගොල්ලන් ටිකක් නාගෙන එහෙමත් යන්න. ඊට පස්සේ දැන් මෙතන හොඳ නවාතැන්පලක් බවට පත් වුණා. ඊපස්සේ දැන් එන්න නවතින පිරිස වැඩි. හැබැයි ආවරණයක් නැහැ. ඒ නිසා පොඩි දරුවන්ට, කාන්තාවන්ට එන පීඩාව ටිකක් වැඩි මෙතන ඉන්නකොට. නමුත් අමාරුවෙන් හරි මිනිස්සු ඉන්නවා වෙන ඉන්න තැනක් නැති නිසා. ගමන් බිම යනකොට. ගිමන් නිවාලා. පස්සේ මේගොල්ලෝ කතා බහ කළා අපි වෙනම තැනක් හදමු. දැන් මේ වෙනකොට අනිත් වැඩිහිටියන්ගෙනුත් යම් ප්‍රමාණයක සහයෝගයක් ලැබෙනවා. ඒ නිසා මේගොල්ලෝ මුලදී තම තමන්ගේ ගෙවල් වලට අර කාන්තාවෝ, වයෝවෘද්ධය, දරුවෝ ඒ වගේ අය නවාතැන් ගත්තාම මේගොල්ලෝ එක් කරගෙන යනවා තම තමන්ගේ ගෙවල් වලට. ගිහිල්ලා කෑම දීලා, නවාතැන් දීලා පහවදා උදේ ගිහින් බස්සනවා. දැන් මෙහෙම කටයුතු කරනකොට මේගොල්ලන්ට පොඩි ඇත්පැටියකුත් හොයාගන්න පුළුවන් වුණා. දැන් අතා පිටේ තමයි මේගොල්ලෝ ප්‍රවාහනය කරන්නේ එහාට මෙහාට. මෙහෙම මේ 33 දෙනාත් එක්කලා එකතු වෙලා
දැන් මේ තරුණයේ එක්කෙනෙකුගේ සිතේ මතුවෙච්ච මේ සංකල්පය ටිකෙන් ටික වර්ධනය කරලා අන් අයත් එකතු වෙලා මෙහෙම ලොකු සමාජ සේවා ආයතනයක් නිර්මාණය වුණා. කලක් යනකොට ලිම්පොකුණු ආහාර පාන වෙළඳසැල් නවාතැන් ආදී හැම දෙයක්ම නොමිලේ සපයන හැම දිනාටම ගිවන් නිවා ගන්නට ඉතාම සුදුසු සුවිශේෂ ස්ථානයක් බවට මෙතන නිර්මාණය වුණා. ඒ කරන ලද සමාජ මෙහෙවරේ කුසල විපාකය නිසා ඒ 33 දෙනා මනුෂ්‍යත්වයේ ඉක්මවා මේ පරලෝක ගිහිල්ලා මනුෂ්‍යත්වයේ ඉක්මවා දේවත්වයේ පහළ වුණා. නමුත් මේ අයගේ කුසල බලය කොයිතරම්ද අන්‍ය දිව්‍ය ලෝකයක මේ අය උපදින්නේ නැතුව මේ අයට වෙනම දිව්‍ය ලෝකයක් පහළ වුණා. ඒ දිව්‍ය ලෝකයට කියනවා තාවතින්ස දිව්‍ය ලෝකය. තාවතින්ස කියලා කියන්නේ 33 දෙනෙකුගෙන් නිර්මාණය වුණු. 33 කෝටියක් දෙවි දේවතාවෝ කියන්නේ 33 දෙනෙක් කෙලවර කොට ඇති දිව්‍ය පිරිස. කෝටි කියන්නේ කෙලවරනේ. එහෙම නැත්නම් දෙවි දේවතාවෝ 33 කෝටිය නෙවෙයි ඊට වඩා මේ අනන්ත විශ්වයේ දෙවි දේවතාවෝ කෝටි ගණනින් අපට ප්‍රමාණ කරන්න බෑ. 33 කෝටියක් කියලා කියන්නේ 33 දෙනෙක් කෙලවර කොට ඇති දිව්‍ය විමානේ දිව්‍ය ලෝකය. තාවතින්ස කියන්නේ 33 කෝටි කියන එක තමයි පාළිය. 33ක් කෙලවර කොට ඇති මේ දිව්‍ය ලෝකයේ පහළ වුණා. දැන් මේ සියල්ලටම මූලිකත්වයේ ගත්තේ කවුද? මගමානව කියන්නේ. ඒ නිසා එයා එහි ප්‍රමුඛයා. ඒතනත්තා දෙව්ලොවට අධිපති වූ සක්‍ර දේවේන්ද්‍රයා බවට පත් වුණා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ සක්දෙව් රජතුමා ඒ සක්දෙව් পদවි ලබන්නට කරන ලද කුසලයේ විග්‍රහ කරනවා පෙර භවයේ කරන ලද සමාජ මෙහෙවර. හැබැයි මෙහෙම කරන්න ගියාම කතන්දරේ අහනකොට ලස්සන වුණාට කරන්න ගියාම කටුකයි. බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව අහනකොට බොහොම ප්‍රියමනාපයි, බොහොම ආශ්චර්යයි. අපට හිතෙන්නේ ගිය තැන වැඳුම් පිදුම් ලබන, ගිය තැන ගරු බුහුමන් ලබන ආශ්චර්යවත් මහා පුරුෂයෙක් කියලා. එහෙම නෑ. ටිකක් ජාතක කතා පරිස්සමින් කියවලා බලන්න කොච්චර දුක් ගැහැට විඳලා තියෙනවද? කොච්චර උන්වහන්සේට කෙනහිලිකම් ගැටුම් මතුවලා තියෙනවද? මොනතරම් උන්වහන්සේට අභියෝග මතුවලා තියෙනවද? ඒ මතුණු අභියෝග ගස්ඨන සියල්ලටම මුහුණ දෙන්නට දරපු උත්සාහය තුළින් තමයි මේ මහා ගුණයන් මනස තුල නිර්මාණය වෙන්නේ. ඒ අනුන්ට සේවය කරද්දී අපට කැප වෙන්නට සිද්ධ වෙනවා. කැප වෙනවා. දානයයි කියලා කියන්නේ මේ බත් ව්‍යංජන ටිකක් දීලා අපි දන් දුන්නයි කියලා හිතන එක විතරක් නෙවෙයි පින්නතු. දානය කියන එකේ පරමාර්ථය අනුන්ගේ යහපත වෙනුවෙන් මට කොච්චර කැප වෙන්න පුළුවන්ද? අනේකාගේ යහපත වෙනුවෙන්. ආහාර පාන වලින් වෙන්නත් පුළුවන්. ඇඳුම් පැළඳුම් වලින්, ගේ දොර ඉඩ කඩම් වලින්, ධන ධාන්‍ය වලින්, දැනුමෙන්, ප්‍රඥාවෙන්, කුසලතාවයන්ගෙන්, කාය ශක්තියෙන්, ශ්‍රමයෙන්, කාලයෙන් ඕනම දෙයකින් අන් අය වෙනුවෙන් කැප වෙන්නට පුළුවන්. ඒ කැපකිරීම කියන එක මම මේ දාන පාරමිතා පුරනවා කියලා වෙනම අපට කැප වෙන්න දෙයක් නෑ. මේ කරන වැඩත් එක්ක තමයි ඒක කැප වෙන්න තියෙන්නේ. ගුරුවරයාට දරුවන්ට ඉගැන්වීම හරහා තමයි මේ කැපකිරීම කරන්නේ. පැවිද්දාට මහජනයාට මඟ පෙන්වීම තුළින් තමයි මේ කැපකිරීම කරන්නේ. පාලකයාට තමන් පාලනය කරන පිරිස යහමඟට යොමු කරන්න කැපවීම තුළින්, සේවකයාට තමන්ගේ ආයතන, තමන් කරන කාර්ය, තමන් ඇසුරු කරන වෙනුවෙන් කරන්න තියෙන කැපකිරීම, වෛද්‍යවරයාට රෝගියා වෙනුවෙන්, තමන්ගෙන් ප්‍රතිකාර ගන්න අය වෙනුවෙන් කරන කැපකිරීම. මේ විදිහට තමන් ජීවත් වෙන ක්ෂේත්‍රය කුමක්ද? ඒ හරහායි මේ කැපකිරීම අර්ථවත් වෙන්නේ.
එහෙම නැතුව ආයේ වෙනම තැනකට ගිහිල්ලා Tamanට කැප කරනවා කියලා එහෙම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. Taman දන්න දෙයින් ඕන ඒ කැපකිරීම කරන්න. එනිසා සමාජ මෙහෙවර තුලින් දාන පාරමිතාව අර්ථවත් වෙනවා. ඒ දාන පාරමිතාව නිසිලස වැඩෙනකොට පූර්ණ වෙනකොට එය කෙලස් නසන්නට මම කියවනේ නිවන් දැකීම කියලා කෙරෙන්නේ කෙලස් නැසීමයි. අපිට නිවන් දකින්න තියෙන ප්‍රබලම බාධකය තමයි නිවන් මාර්ගට ප්‍රවිෂ්ඨ වෙද්දී පළමුවෙන්ම නැසෙන්නේ මොකද්ද ක්ලේශය? සක්කාය දිට්ඨිය. එහෙනම් සෝවාන් වෙනතෙක් ඒ සෝවාන් මගින් විවෘත වෙන්නේ නිවන් මාර්ග අපට අහුරලා තියෙන්නේ මොකක් විසින්ද? සක්කාය දිට්ඨිය විසින්, මමත්වයේ විසින්, ආත්ම තෘෂ්ණාව විසින්. මේ මමත්වයේ ආත්ම තෘෂ්ණාව නැති කරලා පරාර්ථයේ පොදු බව අපේ මනස තුල අර්ථවත් කරන්නට, අවදි කරන්නට ඒ අනුන් වෙනුවෙන් කරන කැපකිරීම, දානේ, පරිත්‍යාගය, එය තමයි කෙනෙකුට සක්කාය දිට්ඨිය, ආත්ම තෘෂ්ණාව ප්‍රහාණය කරන්නට මුලින්ම තබන පියවර. එයයි කෙනෙක් සම්පූර්ණයෙන් තෘෂ්ණාව දුරු කරන තැන දක්වා අරගෙන යන්නේ. ඒ නිසා ඒක පාරමිතාවක් කිව්වේ. ඒ පාරමිතාව වැඩෙන්නේ නැහැ අනුන් වෙනුවෙන් කැප වෙන්නේ නැතුව. ඒ අනුන් වෙනුවෙන් කැප වෙනවා කියලා පිටින් කිව්වට හරියන්නේ නැහැ. ඇතුළතින් කැප වෙන්නට ඕන. හදවතින්ම, අවංකවම. අන්න කැප වෙනකොට Taman තුල ඒ ගුණය වැඩෙනවා. Taman තුල වැඩෙනකොට අනුන්ට යහපත සිද්ධ වෙනවා. හැබැයි අනුන්ට යහපත කරන්න බෑ Taman තුල ඒ ගුණය වැඩෙන්නේ නැතුව. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොච්චර ලොකු පරාර්ථයක් කරන්න ගිහිල්ලා හරි ආත්මාර්ථය කෙලෙසා ගන්නට එපා. එහෙම කෙලෙසා ගත්තොත් අනුන් වෙනුවෙන් අපට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඊළඟට අපට ඒ පරිත්‍යාගය කරනවා කියලා කිව්වට අපි හිතමු මේවට නොයෙකුත් බාධක එනවා. පිරිසක් එක්කලා කටයුතු කරනකොට අපි කියනවා අපි මෙහෙම කරමු. මේකට මෙච්චර මුදලක් වැය වෙනවා. ඔයගොල්ලෝ මේ ප්‍රමාණයෙන් කැප වෙන්න. මෙහෙම කිව්වෙන් පස්සේ හැමෝම බොහොම හොඳ වැඩක් කරන්නේ අපිත් මෙහෙම කරන්නම් කියලා ඉදිරිපත් වෙනවද? ඉතින් එහෙම වෙනවනම් මොනවා කරන්න බැරිද? එහෙම වෙනාය බොහොම අතලොස්සයි. වැඩි හරියක් දෙනා ඔය මොකේටද දන්නේ ලෑස්ති වෙන්නේ. මොකටද දන්නව ආරාදින්නේ. තව මොකක් හරි කුට්ටියක් කඩා ගන්නත් දන්නේ. මෙහෙම තමයි ඒ දිහා බලන්නේ. එයා හිතනවා ඒක ඒ අයගේ මහා ප්‍රඥාව හැටියට. අන්න ඒ අය තුල වංචක ධර්ම පහළ වෙන්නේ නැහැ. මේක වැඩ කටයුතු කරන්න ගියන් පස්සේ මිනිස් මනසේ බොහෝ වංචක ධර්ම පහළ වෙනවා Tamanට නොඇතහි. ඒ අය හිතනවා අපි ඔය එක කෙනා කියන පළියට කටයුතු කරන්නේ අපි හොද්දට හොයලා බලලා වැඩේ හරියටම කෙරෙනවා නම් විතරයි අපි උදව් කරන්නේ. නැත්නම් අපි උදව් කරන්නේ නැහැ. නැත්නම් අපි අත ගහන්නේ මසුරු පුද්ගලයාට පරිත්‍යාගයේ පුහුණු නොකරන පුද්ගලයාට එසේ සිතෙනවා. මොකද තමන්ගේ දේ දෙන්න වෙයි කියලා ඇති වෙන මසුරුකම ඇති වෙනවා. ඒ මසුරුකම ප්‍රඥාවේ වෙසෙන් නැගී සිටිනවා. අවසානයේ තමන්ටවත් වැටහෙන්නේ නැහැ. තමන්ටවත් තේරෙන්නේ නැහැ. තමන්ගේම මසුරුකමට තමන් රැවටිලා. හැබැයි තමන් හිතනවා අපි හොඳට තීක්ෂණ බුද්ධියෙන් කල්පනා කරලා තමයි වැඩ කරන්නේ. අහවට ගියාට දේවල් කරන්නේ නැහැ. එක එක්කෙනා කරනවා කියව පමණට යෝජනා කරපු පමණට අපි අත ගහන්නේ නැහැ. හැබැයි එහෙම යෝජනා කරපු පමණට අපි අත ගහන්න හොඳත් නැහැ තමයි. ප්‍රඥාවත් අවශ්‍යයි. හැබැයි ප්‍රඥාව සහ මසුරුකමේ වෙනසක් තියෙනවා. ප්‍රඥාව තියෙන පුද්ගලයා අර එහෙම ප්‍රතික්ෂේප කරලා නිකන් ඉන්නේ ඇත්තටම මොකද්ද කරන්නේ කියලා හොයලා බලනවා. මේ යෝජනා කරන දේ කරනවද? මේ එකතු කරන මුදල් හදල් හරියට පරිහරණය කරනවද? මේවෙන් කිව්ව කාර්ය කෙරිලා තියනවද? මෙතෙක් කල කොහොමද කටයුතු කළේ? මේ කරපු දේ යම්
අභිවෘද්ධියක් තියනවාද? මේ විදිහට එතනත්ත සාධක ගොනු කරලා බලනවා. බලලා එතනත්ත වටහා ගන්නවා මෙහි යමක් කෙරෙනවා. ඒ නිසා අයථා විදිහට යෙදෙන්නේ නැති වෙන්නට මේ සඳහා යමක් යොදන එක සුදුසුයි කියලා එතනත්ත වටහාගෙන ක්‍රියාත්මක වෙනවා. හැබැයි මසුරාගේ තියෙන ස්වභාවය තමයි හැමදාම අර තමන්ගේ ඥානය ඉස්සරහට දාලා ඒකෙන් සටහන් කරලා පස්සට යනවා. කවදාවත් මෙතන වැඩක් කෙරෙනවද හොයන්නෙත් නෑ, නොකෙරෙනවද හොයන්නේ. එහෙම මොකවත් මේ මනුස්සයට වැඩක් නෑ. ඒ මනුස්සයට නැත්තේ වැඩේ කඩ කප්පල් කරලා දාලා තමන්ගේ කීයේ හරි ළඟ තියාගෙන පැත්තකටලා නිකන් ඉන්න. හැබැයි තමන් මසුරුයි කියලා පෙන්වන්නට කැමති නෑ. පෙන්වන්න කැමති නැති නිසා ඒක ප්‍රඥාවේ වේශයෙන් අන් අය ඉදිරියේ ලෙලදවන්නට උත්සාහ කරනවා. එහෙම තමයි. අපි වැඩක් කරොත් ඒක හරියටම කෙස් ගහට හොයලා තමයි කරන්නේ. එහෙම නැතුව ආවට ගියට අපි වැඩ කරන්නේ. හැමදාම ඔහොම තමයි. කවදාවත් කරපු දවසක් නැහැ. ඉතින් එහෙම පිරිසත් එක්ක අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා. මම මේ කියන්නේ මගේ අත්දැකීමයි. පොත්පත්වල තිබිච්ච පවන්ට නෙවෙයි. එහෙම කටයුතු කරනකොට අපිට මෙහෙම අර්බුද වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඔය අර්බුදත් එක්ක තමයි අපිට මේ අනුන් වෙනුවෙන් පරිත්‍යාග කරන්න වෙන්නේ. එතකොට හිතෙනවා මෙහෙම උන්ටද අපි මේ උදව් කරන්න හදන්නේ. අපිත් පැත්තකටලා නිකන් ඉමු. හැබැයි එහෙම හිතුවොත් මොකද්ද වෙලා තියෙන්නේ? අන්න පරාර්ථය වෙනුවෙන් ගිහිල්ලා අන්තිමට ආත්මාර්ථය කෙලෙසිලා. තමන්ගේ මනසේ මෙතෙක් තිබිච්ච පරිත්‍යාගය, මෙතෙක් තිබිච්ච කරුණා මෛත්‍රියත් නැති කරගෙන අනුන්ට උදව් කරන්න ගිහිල්ලා. අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ කොච්චර ලොකු පරාර්ථයක් පිණිස උත්සාහ කරද්දිවත් ආත්මාර්ථය කෙලසා ගන්නට එපා. තමන්ගේ ගුණය කෙලසා ගන්නට එපා. තමන්ගේ මනස විනාශ කර ගන්නට එපා. එහෙම විනාශ කරගත්තොත් අපට සමාජ මෙහෙවර කරන්නත් බෑ, තමන්ට වැඩෙන්නත් බෑ. ඒ නිසා විවිධ පුද්ගලයන් සමග කටයුතු කරද්දී ඒ අන් අයගේ මසුරුකම්, අන් අයගේ කඩාකප්පල් කිරීම ඒ විදිහට නොදී පැත්තකටලා ඉන්නව නම් බැරිය. ඒවන එක එක්කෙනාට කියා යනවා. ඔය කරන්න හදන්නේ මෙහෙම එක. අහවල් තනක් මෙහෙම වුණා. දෙන්න නම් එපා. අපි දුන්නෙත් නෑ. ඊට පස්සේ මේක හැමතැනම කියා ඇවිදිනවා. එතකොට දෙන්න හදන මිනිහා දෙන්නෙත් නෑ. ඒක නොදින යනවා නම් ගැටලුවක් නෑ. මේ විදිහට. එතකොට මේ සියල්ල අභිභවාගෙන යන්නට අපිට ලොකු කැපකිරීමක් තියෙන්න ඕන. අපිට ලොකු පරිත්‍යාගයක් තියෙන්න ඕන. හැබැයි ඒක අපත යන්නේ නෑ. අනුන්ටත් තමන්ටත් දෙපාර්ශ්වයටම එය පිහිට පිණිස පවතිනවා. අනුන්ගෙන් ප්‍රතිලාභ ලබන්න, අනුන්ගෙන් කීර්ති ප්‍රශංසා ලබන්න, අනුන්ගෙන් තාන්න මාන්න ලබන්න, අනුන්ගෙන් ගෞරව නාම ලබන්නට නොවේ. ඒ අවංක අදහස තමන් තුළ වැඩෙනවා නම් ඒ තුලින් තමන් සංවර්ධනය වෙනවා. ඒ තුලින් ලෝකයට වටින සත්පුරුෂයෙක් නිර්මාණය වෙනවා. ඒ සත්පුරුෂයාගෙන් මුළු ලෝකයටම යහපතක් සිද්ධ වෙනවා. එහෙමයි බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණේ. එතකොට මේ පරිත්‍යාගයේ වගේම අපට මෙතනදී සීලයක් රැක ගන්නට වෙනවා. දානය වගේම සීලයක් රකින්නට ඕනේ. ඇයි? අපි තුල සංවරකම රැකගත්තේ නැත්නම් අර එහෙම කියනකොට, අර එහෙම කතා පතුරවනකොට හොයාගෙන ගිහිල්ලා දෙකක් අනින්නට තමයි හිතෙන්නේ. ඇයි? එතකොට වෙන්නේ අර බල්ලා හපා කාපුවාම අපි අනිත් අතට හපා කෑම වගේ වැඩක් තමයි වෙන්නේ. ඒ තත්ත්වයටපත් නොවි ඉන්නට නම් අපි තුල සංයමයේ දමනය තියෙන්න ඕන. අපි තුල ලොකු හික්මීමක් තියෙන්න ඕන. එහෙම නැතුව අර අනිත් අය තැන් වල බුරබුරා යනකොට පොල්ලක් ගන්නමයි හිතෙන්නේ. හැබැයි ඉතින් ඈත තියා පොල්ලක් අරගෙන සැර කරලා පැන්නුවට කමක් නැහැ. මොකද එහෙම නැතුව බෑ, නැත්තම් හපනවනේ. එහෙම කළාට කමක් නැහැ. හැබැයි හිංසා කරන්න, විනාශ කරන්න අපට අයිතියක් නැහැ.
අපට යුතුයකමක් නැහැ. මොකද හිංසා කරන්න විනාශ කරන්න ගිය තැනම අපිත් විනාශ වෙලා සමාජයත් වෙනවා. එතකොට අපි කාවද ගොඩනගන්නේ? අපි කාවද සංවර්ධනය කරන්නේ? අපි කා වෙනුවෙන්ද මේ සමාජ මෙහෙවර කරන්නේ? අපි කාටද මේ මඟ පෙන්වන්න හදන්නේ? අපි කවුරුන්ද සුමගට ගන්න හදන්නේ? සුමගට ගන්න වෙන්නේ දුර්ගුණ ඇති මිනිස්සුමයි. ඒකට මම මුලින්ම කිව්වේ හැමෝම හොඳින් වැඩ කරනවා නම් හැමෝම පරිත්‍යාගශීලී නම් හැමෝම ගුණ දහවන්න ආය අමුතුවෙන් සංවිධාන ඕනේ. අපිට මේ සංවිධාන පිහිටුවාගෙන මේ සියල්ල කරන්න වෙන්නේ දුබලයින් නගා සිටවන්නට. ඉතින් දුබලයා තලා පෙළලා විනාශ කරනවා නම් කවද නගා හිටවන්නේ? නගා හිටවන්න කෙනෙක් නැහැ. හැබැයි දුබලයා දුබලකමන නිකන් ඉන්නේ ඌ හපා ගන්නයි පනින්නේ. බල්ලට බෙහෙත විදින්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි ඌට රිදුනොත් ඌ හපනවා. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ. උගේ කකුල් ගැට ගහලා හරි, කට බැඳලා හරි, දීදණ්ඩක් අරන් බය කරලා හරි අපිට ඌට බෙහෙත් ටික දෙන්න උගේ හපතට තමයි දෙන්නේ. හැබැයි ඌට තේරෙන්නේ නැහැ ඒක. කලක් යනකොට වටහා ගන්නවා. කලක් යද්දි වටහා ගන්නවා මේ අය අපට හිතවත් අය. මේ අය අපි වෙනුවෙන් කැප වෙන අය. මේ අය අපි වෙනුවෙන් මෙච්චර දේවල් කළා. මේ අය අපිව රැකගත්තා. අපිව පෝෂණය කළා. අපිව සංවර්ධනය කළා කියන එක කලකදී අය වටහා ගන්නවා. හැබැයි ඒකට කලක් ගත වෙනවා. එතෙක් අර පහත් ගති අපිට විඳ දරා ගන්න සිද්ධ වෙනවා. අපි ඒ தත්ත්වයටපත් නොවි. එතෙන්දී අපිට ඉවසීම අවශ්‍යයි. එතෙන්දී අපිට අපේ මනුෂ්‍යත්වය අවශ්‍යයි. මම කියවනේ සීලය, ත්‍රිස්චීන සීලය, මනුෂ්‍ය සීලය, ආර්ය සීලය. ඒත් අපිට මනුෂ්‍ය සීලේ පිළිටන්න බැරි වුණොත් අපිත් අර ත්‍රිස්චීන තත්ත්වයටපත් වුණොත් අරය සමග ගැටිලා හැපිලා විනාශ වෙනවා. ඒ නිසා සීල පාරමිතාව පුරන පමණටමයි අපට ඒ தත්ත්වය අභිබවා යන්නට පුළුවන් වෙන්නේ. එතනදී Tamanගේ මනස තුල යම් යම් වංචක ධර්ම පහළ වෙන්න පුළුවන්. ඒ කොහොමද? දුස්සීලෝ අයින් කරන්න ඕන. පෞකාරයෝ අසත්පුරුෂයෝ අයින් කරන්න ඕන. ඒගොල්ලොත් එක්කලා මේ හොඳ වැඩ කරන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ බැහැර කළ යුතුයි කියලා ඒ බඳු පුද්ගලයන් කෙරෙහි ඇතිවෙන ද්වේෂය, වෛරය ඒ පුද්ගලයා කෙරෙහි ඇති වුණා කිව්වොත් Tamanට දන්නවනේ ඒක හොඳ නැහැ කියලා. ඒක ද්වේෂයයි වෛරයයි කියලා. එතෙන්දී ද්වේෂය වෛරය සමහර විට මතුවෙනවා මේ දුස්සීලෝ, පෞකාරයෝ, අසත්පුරුෂයෝ බුදුහාමුදුරුවෝ දේශනා කළේ පෞකාරයෝ ලං කරගන්න එපා කියලා. දුර්ජනයෝ ලං කරගන්න එපා. එතන දුර්ජනයෝ බැහැර කළ යුතුයි කියන ස්වභාවයෙන් තමන්ගේ මනස තුලත් ඒ ද්වේෂය වංචනික ස්වභාවයෙන් මතුවෙන්නට පුළුවන්. හැබැයි මේකෙන් කියන්නේ දුර්ජනයෝ ලං කරගන්න කියලා නෙමෙයි. දුර්ජනයාගේ දුර්ජන භාවය හඳුනාගෙන අපි ඒ ඇයට කල හැකියමක් කරන්නට උත්සාහ කළ යුතුයි. ප්‍රතික්ෂේප කරලා, ගැටිලා, වෛර කරලා, ද්වේෂ කරලා ඒ අය සමග ගැටුමක් ඇති කරගත්තොත් ඒකෙන් තමන් පිරිහෙනවා, තමන් විනාශ වෙනවා. ඒ නිසා සීල පාරමිතාව අත්‍යවශ්‍යයි සමාජ මෙහෙවර කරද්දී. සමාජ මෙහෙවර වැඩෙන්න එපමණකට සීල පාරමිතාව වැඩෙනවා. ඊළඟට මේ විදිහට පුද්ගල විවිධත්වයන් හඳුනාගෙන තැනට ගැලපෙන හැටියට වැඩ කරන්නට, පුද්ගලයන්ගේ අඩුපාඩු මගහරවන්නට, පුද්ගල කුසලතාවයන් හඳුනාගෙන ඒවා සංවර්ධනය කරන්නට, ඒවාට ක්‍රමෝපායන් පිළියෙල කරන්නට, මේ විදිහෙන් බොහෝ වැඩ කොටසක් අපට කරන්නට වෙනවා මිනිසුන් සංවර්ධනය කරත්. මේ ටික ඔක්කොම කරන්නට නම් පුද්ගලයා සතුව හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕන. ප්‍රඥාවයි කිව්වේ මොකක්ද? මම මුලින් දවසක විස්තර කළානේ. සංස්කාර ධර්මයන්ගේ පොදු ලක්ෂණ
පුද්ගලික ලක්ෂණ හේතුඵල සම්බන්ධතා. දැන් අපිට පුද්ගලයෝ ගත්තන් පස්සේ අපිට තේරෙන්න ඕනේ මේ පුද්ගලයන්ගේ පොදු ලක්ෂණ මොනවද? අපි හිතමු සමිතියක් වශයෙන් ආයතනයක් වශයෙන් ගත්තා මේ කවුරුත් නම්මන්න පුළුවන් කවුරුත් එකඟ වෙන පොදු ලක්ෂණ මොනවද? ඒවා අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. අන්නේ පොදු ලක්ෂණ අපිට භාවිතා කරන්න පුළුවන් ඒ පොදු යෝජනාවලදී අපිට කවුරුත් එකඟ වෙන විදිහේ යෝජනා කරලා ඒවාට පොදුවේ කවුරුත් එකඟ කරවාගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඊළඟට පුද්ගලයන්ගේ පෞද්ගලික ලක්ෂණ හඳුනා ගන්න. සමහර කරුණු වලට පොදුවේ හැමෝම එකඟ වෙනවා. හැබැයි සමහර ඒවාට විරුද්ධ වෙනවා. ඇයි විරුද්ධ වෙන්නේ? ඒ හිතන පතන ආකාරය වෙනස්. එතනදී ඒ පුද්ගල විවිධත්වය හඳුනාගෙන ඒ අනන්‍ය ලක්ෂණ හඳුනාගෙන ඒ පුද්ගලයා සිතන ආකාරයෙන් යම් සංවර්ධනයක් ගොඩනගන්නට ඒ පුද්ගලයා හරහා ක්‍රියාත්මක විය යුතුයි. අපි හිතමු සමහරු කැමති සමහරු තීරණය කරන්නේ මුදල් තිබුණොත් තමයි මේක කරන්න පුළුවන්. ඒකට යා වෙන මොකුත් ගැන හිතන්නේ නැහැ. එතකොට භාවනා පන්ති තියන්න ඕනේ සිල් ගාව වැඩක් නැහැ. ඕවා කරලා කොහොමද මේ ආයතනයක් ගෙනියන්නේ? සල්ලි තියෙන්න ඕනේ. එහෙම හිතන අය ඉන්නවා. එතකොට ඒතරත්තා දුවන්නේ මේ පැත්තෙන්. එතකොට ඒ පුද්ගලයාගෙන් අපිට භාවනා වැඩසටහන සඳහා සීල සමාදානය සඳහා සහාය ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒවට එන්න කිව්වොත් එහෙම ඊට පස්සේ සමිතියට එන්නෙත් නැහැ. ඒතනත්තාගෙන් අපිට ගන්න තියෙන උපකාරය තමයි අර වගේ වැඩවලදී යම් ප්‍රමාණයකින් සහයෝගයක් ගන්නට. තව සමහරව ඉන්නවා සල්ලි ඒව ගැන කතා කරන්න බෑ. ගුණදහම් එතකොට සල්ලි වියදම් නොවන වැඩක් නම් ඕන එකක් කරන්න. ඒතකොට එහෙම අයගෙන් පුළුවන් අර වගේ දේවල් වලට උදව් ගන්න. ඔය දෙකම සමබරව හඳුනාගෙන කරගෙන යන්න පුළුවන් අය ඉන්නවා. ඒ අයගෙන් කොතනදිත් සහයෝගය ගන්න පුළුවන්. ඔය දෙකෙන් එකකටවත් ගන්න බැරි අයත් ඉන්නවා. මේ විදිහට පුද්ගල විවිධත්වයන් හඳුනාගෙන ඒ අයගෙන් එතකොට මොකකටවත් ගන්න බැරි අය අපිට පාවිච්චි කරන්න වෙන්නේ කොතනද? පිරිස පෙන්වන්න ඕන තැන්වලදී අපේ සංවිධානයේ මෙච්චර සමාජික පිරිසක් ඉන්නවා කියලා ඒව අවශ්‍ය වෙනවනේ නේද? දැන් රාජ්‍යයත් එක්ක වැඩ කරනකොට ආයතනත් එක්ක වැඩ කරනකොට සංඛ්‍යා ලේඛන අවශ්‍යයි. ඒක අරගොල්ලන්ගේ නම් ටික දාලා ඒගොල්ලෝ හොඳට අන්දලා කියලා එක්කරගෙන යන්න පුළුවන්. ඒකත් එක්තරා ප්‍රයෝජනයක්. ඒක අපි නොසලකා හරින්න හොඳ නෑ. එතකොට දැන් පහුගිය කාලේ මම කිව්වේ අර ලංකාවේ වෙසක් උත්සවේ දැන් පිළිවෙතින් පෙළ ගැසෙමු. ඒක තමයි තේමාව උනේ. ඉතින් මුළු ලංකාව පුරාම පිළිවෙතින් පෙළ ගැසෙමු පිළිවෙත. හැබැයි බොහෝ දෙනෙක් මේක අර්ථය දන්නේ නැහැ. ගත්තේ ඒක. මොකද ඒ ටිකේ මගේ එකම මාතෘකාව උනේ ඕක. ඒ බොහෝ දෙනා මේ පිළිවෙතින් පෙළ ගැසෙනවා කියන්නේ මොකද්ද කියලා තේරුමක් නැහැ. හැබැයි නමුත් තේමාව වෙසක් උත්සවයේ ඒක. හැබැයි ඉතින් හැමෝම දඟලලා මොනවා හරි කළා. පිළිවෙතින් පෙළ ගැසීම කෙසේ වුණත් තරංග ගහලා බකට් පෙරලලා කොඩි දාලා හැම තැනම බෞද්ධයින් තුල යම් ප්‍රබෝධයක් තියෙනවායි කියන එක රටට ලෝකෙට යම් ප්‍රමාණයකින් ප්‍රකාශ කළා. ඒක හොඳ අර්ථයක්. ඉතින් ඔය අතර පිළිවෙතින් පෙළ ගැසිච්ච අය 10-12 දිනකවත් ඉන්න ඇති. හැබැයි ඉතින් අරකට අවශ්‍යයි. මොකද ඒ කොඩි දකින්නකොට ඒ ලයිට් වල දකින්න ඒ වෙනුත් මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව ආදී අවදි වෙනවනේ. ඒවත් අවශ්‍යයි යම් ආධ්‍යාත්මික වශයෙන් ප්‍රබෝධයක් ඇති කරන්න. උත්තේජක වශයෙන් ඒවා භාවිතා කරන්න පුළුවන්. එතකොට ආමිෂය ඒ නිසා අපිට ඒ වගේ බාහිර ආටෝප වැඩක් නැහැ කියලා කියන්න බෑ. ආධ්‍යාත්මික වශයෙන් ගුණාත්මක වශයෙන් නිවනත් එක්කලා සසඳලා බලනකොට ඒවා වැඩක් නැහැ තමයි. හැබැයි ඉතින් ඒ නියමම මගට ගන්න බැරි අය ඒව හරි කර හිටපු දෙන් ඒකෙනොත් යම්කිසි ආවරණයක් සිද්ධ වෙනවා. මෙහෙම අපි හඳුනා ගන්න ඕන. අපට ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ ඒකට. එහෙම නැතුව අපි අරටුව විතරක් පවත්වන්න මේවා ඕනේ කියලා ඔක්කොම හලලා ගියොත් එහෙම
එතකොට හැබෑවට අවංකව ඔය සියල්ල දරාගෙන කරන්න පුළුවන් අය කී දෙනාද ඉන්නේ? අන්තිමට එක දෙන්නේ ඉතුරු වෙයි. ඉතින් ඔය දෙන්නට පුළුවන් සමාජයක් හදන්න. ඔය දෙන්නට පුළුවන් සංවිධාන ගොඩනගන්න. එහෙම කරන්න බෑ. අරගොල්ලොත් පිරිස හැටියට තියාගන්නට සිද්ධ වෙනවා. එතකොට මේ විදිහට අපිට ප්‍රඥාවෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. සුදුසු තැන සුදුසු ආකාර. ඊළඟට හේතුව ඵලය. දැන් මම ඔය පැහැදිලි කළේ මොකද්ද? හේතුව සහ ඵලය. පොදු ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ, ඊළඟට හේතුඵල. මේ සාධකයේ කොතනද යොදන්න පුළුවන්. හරියට හඳුනාගත්තොත් අපිට යමක් නිර්මාණය කරන්න පුළුවන්. ඊළඟට මේ සියල්ලම කරන්න අපිට වීර්යය තියෙන්න වෙනවා. වීර්යයි කිව්වේ මම මොකද්ද? තමන් කැමති දේ කරන එක, අකමැති දේ ප්‍රතික්ෂේප කරන එක නෙවෙයි. මේ රුචි අරුචිකම් එක්කලා වැඩ කරන්න බෑ මහ ජනතාවත් එක්ක වැඩ කරනකොට. පොදු පිරිසත් එක්ක වැඩ කරනකොට තමන්ගේ රුචි අරුචිකම් එක්කලා වැඩ කරන්න බෑ. එහෙම වුණොත් එහෙම ඉතින් හැමදාම ගැටි ඉන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ තමන්ගේ රුචි අරුචිකම් මොනවා වුණත් අපිට සිද්ධ වෙනවා පොදු අර්ථය කුමක්ද? ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. අන්න එතනදී සමගිය කියන එක ගොඩනගෙනවා. සමගියයි කියන එක හුඟක් දෙනෙක් වරදවා තේරුම් ගන්නවා. හුඟක් දෙනා සමගිය කිව්වහම හිතන්නේ මේ සියලු දෙනාම තමන්ගේ අනසකට අවනත කරගෙන එහෙම කටයුතු කරන එක තමයි සමගිය. ඒක සමගිය නෙමෙයි, එතන තියෙන අවනත භාවය. එක්කෝ අනිත් අය කියන එකට තමන් අවනත වෙනවා. එහෙම නෙමෙයි. සමගියයි කියලා කියන්නේ පුද්ගලයන් තුල විවිධත්වය පවතිනවා. ඒ විෂමත්වය පවතිනවා. ඔවුනොවුන් තුල තම තමන්ට පෞද්ගලික වූ මතවාද තියෙනවා. හැබැයි සියල්ල එහෙමම තියෙද්දී අපට පොදු අර්ථයක් සඳහා ඒක රාශී වෙන්න පුළුවන්. අපට අර පෞද්ගලික පොඩි අඩලුහුඩුකම් අමතක කරලා පොදු අර්ථය සඳහා එකඟ වෙන්න පුළුවන්ද? අන්න එතනයි සමගිය ගොඩනැගෙන්නේ. පුද්ගලයෝ වශයෙන් ගත්තාම කහ තුලත් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් එහෙම අඩුපාඩු නැති මිනිස්සු අපි කොහොමද එකතු කරගෙන වැඩ කරන්නේ? හැබැයි ඒ පොදු යහපතට ඒ අඩුපාඩුව බාධකයක් නෙවෙයි නම් සමහරට මේ මිනිස්සයා පෞල් ජීවිතයේදී ටිකක් ගැටුම් ඇති කරගන්න කෙනෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ටිකක් මසුරු කෙනෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ටිකක් අනිත් අයගේ උපදූප හොයන කෙනෙක් වෙන්න පුළුවන්. එතන මෙහෙම එක චරිත. හැබැයි ඒවා ඔක්කොම සුද්ධ කරලා අපිට මේ පොදු අර්ථය සඳහා පුද්ගලයන් යොදවන්න අමාරුයි. එක එක්කෙනාගේ එක දුබලතා තියෙනවා. හැබැයි දුබලතා මොනවා වුණත් මේ අර්ථයට ඒ දුබලතාව හරස් වෙන්නේ නැතිනම්, ඒ නැති ප්‍රමාණයෙන් ඒක යටපත් කරගෙන ඒ පොදු අර්ථය සඳහා යොමු වෙන්නට, ඒක රාශී වෙන්නට, පෙළ ගැහෙන්නට අපට පුළුවන් වෙනවා. එතෙන්දී ඒගොල්ලෝ ඔය පින්කම කළාට ඉස්සර මෙහෙමයි, අහවල් දවසේ මෙහෙමයි කළේ. ඒ පරණ කතන්දර එතනට අවශ්‍ය නැහැ. ඒවා ඉතින් එයා ළඟ තිබෙන්නේ එයා එක ගෙනියයි. ඒ නිසා සමගිය කියලා කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. පුද්ගල විවිධත්වයන් තිබියදී ඒවා සමග විරසක නොවි පොදු අර්ථය සඳහා අපට ඒක රාශී වෙන්නට පුළුවන්ද? ඒ පොදු පරමාර්ථයකට. අන්න එතන සමගි සම්පන්න භාවයේ ගොඩනැගෙනවා. දැන් අපි හිතමු දැන් මේ හැමදෙනාම මේ ධර්ම ශ්‍රවණය කරන්න ඇවිත් තියෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්න ආපුවාම කවුරුත් ආවේ මොකටද? බණහන්. එක එක්කෙනාගේ විවිධත්වයන්, විෂමත්වයන්, විවිධ අදහස් සුදහස්, විවිධ අඩලුහුඩුකම් තියෙන්න පුළුවන්. හැබැයි මේ මොනවා වුණත් අපි දැන් ඇවිත් තියෙන්නේ මොකටද? බණහන්. ඒ අරව මේවා අදින්නට නෙමෙයි. එනිසා මෙතෙන්දී අපට පුළුවන් වෙන්න ඕනේ මේ පොදු අර්ථය සඳහා ක්‍රියාත්මක වෙන්න. අපි දන්සලක් නම් දෙන්නේ. ඒ දන්සල දෙනකොට දන්සලයි දෙන්නේ ඔක්කොම. ආයො ගෙදරදී මොකද්ද කළේ? මේ නෝනත් එක්ක රණ්ඩු නාද නැද්ද? ඒවයි දන්සලට වැඩක් නැහැ.
ඒවා එතනට අදාළ දේවල් නෙමෙයි. ඒවා වෙනම අරගෙන කතා බහ කරලා ඒවට උපදෙස් දීලා එහෙම සැකසුවට කමක් නැහැ. හැබැයි දන්සල දෙන්න යන්නේ ඒවා පහුරු ගන්න නෙමෙයි. එතකොට ඒ විදිහට අපිට මතක තියෙන්නට ඕනේ අපි යම්කිසි පොදු අර්ථයක් සඳහා කටයුතු කරනකොට ඒ පරමාර්ථයේ මූලික කොටගෙන අපි කොහොමද සියලු දෙනා එකාවන්ව පෙළ ගැහෙන්නේ. එතනදී අර රුචි අරුචිකම් කියන ඒවා පැත්තකින් තියලා පොදු පරමාර්ථය සඳහා සාධක ගොඩන ගන්නට අපි සතුව වීරිය තියෙන්නට ඕන. අන්න පුද්ගලයා තුල වීරිය සංවර්ධනය වෙනවා. ඊළඟට ශාන්තිය කියන එක මම හැමතැනදීම සිහිපත් කළා. මේ සියල්ලම කරන්න අපිට ඉවසීම අත්‍යවශ්‍ය වෙනවා දරා ගන්නට. පොඩි දෙයින් අපි කුපිත වෙනවා නම්, පොඩි දෙයින් අපි කැළඹෙනවා නම්, පුංචි දෙයකට ප්‍රතික්‍රියා දක්වන්න යනවා. මොකද්ද ශාන්තියයි කියන්නේ? ඉවසීම. ඉවසනවා කියන්නේ මොකද්ද? ඉවසනවා කියලා කියන්නේ කරබාගෙන ඉන්නවා කියන එක නෙමෙයි. නිකන් නිෂ්ක්‍රීය වෙනවා, නිවට වෙනවා කියන එක නෙමෙයි ඉවසනවා කියන්නේ. Taman අකමැති දෙයක් සිද්ධ වෙනකොට ඒකට ප්‍රතික්‍රියා දක්වන්නේ නැතුව ඉන්නට තමන් පුහුණු වෙනවා. ඒකයි ඉවසනවා කියන්නේ. හොඳ දෙයට උදව් කරන්නේත් නැතුව ඕන දෙයක් වෙද්දෙන් ඕන එකක් කරගත්තෙන් අපි පැත්තකට වෙලා ඉන්නවා කියලා එහෙම ඉන්න එක නෙමෙයි ඉවසනවා කියන්නේ. ඒක ඉතින් ඒකට තමයි කියන්නේ කරාරිනවා කියන්නේ. කරාරින එක නෙමෙයි ඉවසනවා කියන්නේ. එතකොට ඕන එකක් කරගත්තොත් කමන්නේ අපිත් ඉතින් හා කියලා අස්සනක් ගහන්න උනොත් අස්සන් කරලා නිකන් එතකොට එහෙම එක නෙමෙයි. ඉවසනවා කියන්නේ ප්‍රතිවිරුද්ධ දේවල් සිද්ධ වෙන්නට පුළුවන්. හැබැයි ඒ ප්‍රතිවිරුද්ධ දේ සිද්ධ වෙන්න ඉඩ ඇරලා නිකන් ඉන්නවා කියන එකත් නෙමෙයි. ඒක වෙනස් කරන්න තමයි උත්සාහ කරන්න ඕනේ. අයථා සිද්ධ වෙනවා නම් වරදක් සිද්ධ වෙනවා නම් ඒවා සොයලා බලලා කටයුතු කරන්න ඕනේ. හැබැයි ඒ අකමැති දේ වුණා කියලා ඒකත් එක්ක ගැටෙන්න යන්නේ නැතුව ඒකට ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ නැතුව. එතකොට අපි ප්‍රතික්‍රියා දක්විය යුත්තේ අපි අකමැති දෙයට නෙමෙයි. ඒ සිද්ධ වෙන හානිය වළක්වන්නටයි. හානිය වළක්වීම කියන එක අත්‍යවශ්‍ය දෙයක්. අර අකමැත්තට ප්‍රතික්‍රියා දක්වනවා කියන එක අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒක පුද්ගලික ප්‍රශ්නයක්. ඒක තමන්ගේ මනසේ ඇති වෙච්ච දෙයක්. ඒකට අනිත් අය පලි නෑ. හැබැයි එතන යම් හානිදායක දෙයක් වෙනවා නම් ඒක වැඩ පවත්වන්න, ඒක වළක්වන්න අපි ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට ශාන්තියයි කිව්වේ, ඉවසීමයි කිව්වේ ওই විදිහට අපිට පුළුවන් වෙන්න ඕනේ අපි අකමැති දෙයට විරසක නොවි නොගැටි කොහොම කටයුතු කළොත්ද යහපතක් වෙන්නේ කියලා සොයලා බලලා ක්‍රියාත්මක වෙන්න. ඊළඟට සත්‍ය පාරමිතාවයි කියලා කියන්නේ මොකද්ද? ඇත්ත කියන එකනේ. හැබැයි ඇත්ත කියන එක ගැන පරිස්සම් වෙන්න ඕනේ. මම වෙසක් පොයේ දවසේ ධර්ම දේශනාවේදී කිව්වා සත්‍ය නිසිතන භාවිතා කළොත් පාරමිතාවක් වෙනවා, නොනිසිතන භාවිතා කළොත් කේලමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම එදත් කිව්ව උදාහරණය කෙනෙක් අපිත් එක්කලා ඇවිල්ලා තව කෙනෙක් ගැන දොස් කියනවා. දොස් කියලා යනකොට අර දෝෂයට ලක් වෙච්ච මිනිස්සු වෙනවා. අර මොකද කිව්වේ කියලා අහනවා. ඊට පස්සේ අපි සත්‍ය පාරමිතා පුරනවා. කියලා අර කියපු ටික ඔක්කොම අර මිනිස්සුත් එක්ක කියනවා. මොකද වෙන්නේ? කාකට ගන්නවා. එතන සත්‍ය පාරමිතාව නෙවෙයි. එතන ඒක කේලමක් බවට පත් වෙලා තමන් නොදැනෙන. ඒ නිසා සත්‍ය පාරමිතාවක් වෙන්නේ තමන් ඒ නිවැරදි තව කෙනෙක් රවටන්න නැතුව, තව කෙනෙකුට වංචාවක් කරලා, තව කෙනෙකුට විපතක් කරන්න යම් කිසි ආකාරයකින් තමන් අනුන් රවට්ටන්න ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සිතින්, කයින්, වචනෙන් මොන විදිහින්වත්. සත්‍ය කියන්න මේ බොරු කියන්න ඕනේ ඕනනම් කයින් අඟවන්නත් පුළුවන්. කයින් ඕන අඟවන්න පුළුවන්. ලියලා පෙන්නන්න පුළුවන්. ඉතින් මේ සත්‍යවාදී බව කියලා කියන්නේ ඒ අනු නොරවට්ටන ස්වභාවයෙහි තමන්ගේ මනස පිහිටුවා ගන්න. අනිත් අයට වංචා කරන්න තමන්ට ඕනේ නැහැ. හැබැයි අනර්ථයක් වෙන තැනදී තමන්ට අනර්ථය වැළැක්වීම සඳහා යමක් ප්‍රකාශ නොකොට ඉන්න පුළුවන් වෙනවා.
ඒක සත්‍යවාදී නොවීම නෙමෙයි. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ බොරු කියන්න කියලා නෙමෙයි. එක්ක කිසිවක් කතා නොකර ඉන්න පුළුවන්, එක්ක වෙන මාතෘකාවකට යන්න පුළුවන්. එහෙම නැත්නම් සුදුසු පිළිතුරක් දෙන්නට පුළුවන් බොරුවකුත් නොවන හැටියට. එතකොට එපනිරිත් දැන් මේ හැම එකක්ම අර්ථවත් වෙන්නේ ප්‍රඥාවත් එක්ක. ප්‍රඥාව නොතිබුණොත් ඒකක්වත් කරන්න බෑ. ඒ නිසා සත්‍ය පාරමිතාව හරියට පුහුණු කරන්නත් අපට ප්‍රඥාව තියෙන්න ඕන. ස්ථානෝචිත ප්‍රඥාව. අන් අය නොරවටා සත්‍යවාදීව ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. හැබැයි අනුන්ට අනර්ථයක් නොවෙන්නටත් ඕනේ. එහෙම වැඩෙන්නට පුළුවන් නම් මහජනයාත් එක්කලා වැඩ කරනකොට, මිනිස්සුත් එක්ක වැඩ කරනකොට ওই වගේ අරුබුද එන්නේ නැද්ද අපිට? අනිවාර්යෙන් මොන දෙන්න සිද්ධ වෙනවා. හැම තිස්සෙම හබකට හිර වුණා වගේ දෙපැත්තෙම හිර වෙන අවස්ථා එනවා. කියන්නත් බෑ, නොකියලත් බෑ. අන්න එතනදී තමයි Taman තුල ඉවසීම, අදිෂ්ඨානය, කරුණා මෛත්‍රිය, සත්‍යවාදී බව, ප්‍රඥාව මේ ඔක්කොම මතු කරගන්න වෙන්නේ එහෙම හිර වෙන තැන්වලදී තමයි. මොකක් හරි බොරුවක් කියලා මගේ හැරලා යන්න පුළුවන්. හැබැයි එහෙම වුණොත් Tamanගේ සීලය කෙලසෙනවා. එහෙම නැත්නම් වෙන දෙයක් වුණාවේ මම වෙච්ච දෙන්නේ කියන්නේ කියලා දාන්න පුළුවන්. එහෙම වුණොත් අනුන්ට අනර්ථයක් වෙනවා. ඒ බඳු තැන්වලදී තමයි අපි පුහුණු කරන ලද ධර්ම අපට උපකාරය පිණිස මතු කරගත යුත්තේ. ඊළඟට අදිෂ්ඨාන පාරමිතාව. අදිෂ්ඨානය කියන්නේ Tamanගේ පරමාර්ථය සාධනය වෙන තෙක් ඒ වෙත යොමු කරන ලද සිතින් ක්‍රියාත්මක වීමේ හැකියාව. අර මා පසුගිය දවසක ධර්ම දේශනාවකදී කියවනේ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියලා කරුණු හතරක්. යම් පරමාර්ථයක් සඵල කරගන්න. එතකොට ඒ වයින් යුක්තව Tamanගේ මනස ඒ මූලික ඉලක්කයෙන් ගිලිහෙන්නට නොදී ඒ ඉලක්කය සඵල වෙන තෙක් හැම බාධකයක්ම මැඩගෙන ඒ වෙත යන්නට පුළුවන් හැකියාව. සමාජ මෙහෙවරකදී ඒක අත්‍යවශ්‍යයි. එහෙම අදිෂ්ඨානයක් නොතිබුණොත් ටික දවසක් කරලා යෝ මේවා කරන්න බෑ, කොහේ කරන්නද මේගොල්ලොත් එක්කලා කියලා අතහැරලා දාන්න. එහෙම නොවී යමක් පවත්වාගෙන යන්නත් නම් අපිට දැඩි අදිෂ්ඨානයක් තියෙන්නට ඕන. ඒ තුලින් පුහුණු කරන්නේ දැන් මේවා අපිට වරදින තැන තමයි පින්නතුනේ. දැන් අපි අදිෂ්ඨාන පූර්වකව ක්‍රියාත්මක වෙනකොට අනිත් කෙනාගේ වරද නිසා අපි විනාශ කරගන්නේ මොකද්ද? අපේ අදිෂ්ඨානයයි. අන්න අපිට වරදින තැන. අපි හිතනවා මේ යාට රිද්දන්නයි මම මේ වැඩේ අතහැරලා දැම්මේ කියලා. හැබැයි යාට රිද්දන්න වැඩේ අතහැරලා දැම්මට විනාශ වෙලා තියෙන්නේ මොකද්ද? තමන්ගේ මනසේ ගොඩනගාගෙන ආපු ගුණයයි. අනුන්ට රිද්දන්න ගියාම වෙන වැඩේ. ඒ නිසා අනුන්ට රිද්දන්න කියලාවත් අදිෂ්ඨානය නැති කරගන්න එපා. දැන් සමහර වෙලාවට අධ්‍යාපනය කරනකොට, රැකියා කරනකොට, ව්‍යාපාර කරනකොට ඒ හැම දෙයකදීම මේ ප්‍රශ්නේ මතුවෙනවා. සමහර වෙලාවට මහානදම් පුරනකොට අනිත් අයගෙන් කොච්චර බාධක එනවද? ඉතින් බාධකාවා කියලා මේ සිවුර දාගෙන ඉන්න නිසා මේ ඔක්කොම ප්‍රශ්න මේක දාලා විසි කරලා යනවා යන්න කියලා. එහෙම ගියොත් කාටද බාධු? මිනිස්සුන්ට අමුත්තක් නැහැ. ඉතින් මේ මිනිස්සුන්ට තවත් පහසුවක් ඒ තවත් කන්න ටිකක් දීදී පෝෂණය කරන තව එක බරක් නැති වෙන එක විතරයි. මිනිස්සුන්ට වෙන අමුතු අමාරුවක් නැහැ. විනාශ වෙන්නේ තමනුයි. ඒ නිසා මේ අනුන්ට පාඩම් උගන්වන්න කියලා, අනුන්ට රිද්දන්න කියලා එහෙම ඕනම නම් ඉතින් රිද්දුවට කමක් නැහැ. හැබැයි ඒකෙන් තමනුයි විනාශ වෙන්නේ. ඕනම නම් රිද්දුවට කමක් නැහැ කිව්වේ ඒක සුදුසුයි කියන එක නෙමෙයි. ඉතින් මිනිස්සු එහෙම කරනවා. එහෙම කළා වුණාට හැබැයි තමන්ගේ ගුණයයි විනාශ වෙන්නේ කියන එක තමන් තේරුම් ගන්නවා. ඒ නිසා අදිෂ්ඨානයේ පිළිබඳව ක්‍රියාත්මක වෙද්දී අපි ගොඩාක් වෙලාවදී අනිත් අයගේ කටයුතු නිසා අපේ මානසික ශක්තිය අපි විනාශ කරගන්නවා. අපට එතනදී තේරෙන්නේ නැහැ තමන්ට වෙන අනර්ථය. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බොහෝ පරාර්ථයක් පිණිස උත්සාහ කරලවත් ආත්මාර්ථය කෙලසා ගන්න එපා.
හැබැයි හරියට තේරුම් ගන්න ආත්මාර්ථය කියන්නේ මොකක්ද කියලා නිවැරදිව තේරුම් අරගෙන ඒ මානසික ශක්තිය අවදි කරගන්න උත්සාහ කරන්න. ඊළඟට මෛත්‍රිය අපට මෙත්තාව කියන එක අත්‍යවශ්‍යම වෙන්නේ අනුන් එක්කලා වැඩ කරනකොට. මෛත්‍රියක් ඕනේ තනියෙන් ඉන්නවනම්. තනියෙන් ඉන්නවනම් අනිත් අය සුවපත් වුණත් එකයි නැතත් එකයි. සුවපත් කරන්න කියලා හිතලා ක්‍රියාත්මක වෙන්න වෙන්නේ මම එදා කිව්වනේ මේ මෙත්තාව කියන එක සිතුවිල්ලෙන් විතරක් නෙමෙයි වචනයෙන් සහ ක්‍රියාවෙන් අනිත් අයගේ යහපත වෙනුවෙන් අපට කැප වෙන්න පුළුවන් වෙනවා. පරිත්‍යාගය කියන එක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ මෙත්තාව තියෙන පමණට. අනිත් අයගේ අභිවෘද්ධිය වෙනුවෙන් වචන හසුරවන්න පුළුවන් වෙන්නේ මෙත්තාව තියෙන පමණට. අනිත් අය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ මෛත්‍රී සහගත සිතුවිලි තියෙන පමණට. ඒ නිසා මෛත්‍රිය නොතිබුණොත් අන් අය වෙනුවෙන් යහපත කරන්න මොන ආකාරයකින්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක ගැටීමෙන්, හැපීමෙන්, හිද්දන්නට, පලිගන්නට, පාඩමක් උගන්වන්නට, තමන්ගේ බලය පෙන්වන්නට කරන වැඩක් නොවිය යුතුයි. හුදෙක් තමන්ගේ අනුන්ගේ යහපත වෙනුවෙන්ම කරන දෙයක් විය යුතුයි. ඒ සඳහා මෙත් සිත අවදි කරගන්නට වෙනවා. ඊළඟට මේ සියල්ලම මෙහෙම කලක් කරගෙන යනකොට අපේ මනස තුල අර හොඳ නරක සැප දුක ලාභ අලාභ යස ආයස මේ ඔක්කොම විඳගෙන යනකොට අපට කලකදී දැනෙන්නට ගන්නවා ප්‍රශංසා කළත් ඒවේ 아무ත්තක් නැහැ බැන්නත් ඒවේ 아무ත්තක් නැහැ ප්‍රශංසා කරනකොටම අපි දන්නවා ඊළඟ දවසේ ওই මිනිහම තමයි බනින්නේ කියලා. ඉතින් ඒ නිසා අපිට මේ ප්‍රශංසාව ගැන 아무තෙන් උද්දාම වෙන්න දෙයක් නැහැ. බනිනකොට අපි දන්නවා මේ මිනිස්සයා කවදා හරි තේරුම් ගත්ත දවසක ওই කටින්ම තමයි ප්‍රශංසා කරන්නේ කියලා. එතකොට අපිට මේ බැනීම ගැන 아무තෙන් කලබල වෙන්න දෙයක්වත් නැහැ. අවසානයේ අපිට දැනෙන්නට ගන්නවා මේ නිന്ദා ප්‍රශංසා ආදී ඔක්කොම මා සතු දෙනෙමි අනිත් අය මේ ගැන හිතන හැටි. දෝෂාරෝපණය කරන්නේ එතනටට ඒක වැරදි විදිහට වටහාගෙන ප්‍රශංසා කරන්නේ හරි විදිහට වටහාගෙන. දැන් බලන්න බුදුරජාණන් වහන්සේට දොස් කියපු අය හිටියා. ඒ දොස් කීවේ නිග්‍රහ කළේ මොකක් නිසාද? බුදුහාමුදුරන්ගේ අගුණයක් නිසාද? දැන් බුදුහාමුදුරුවෝ ගැන ඒගොල්ලෝ හිතපු හැටි. එහෙනම් බුදුහාමුදුරන්ට ප්‍රශංසා කළේ මොකක් නිසාද? බුදුහාරගේ ගුණය දැනගෙනද? බුදු ගුණය හරියට දැනගන්න තමනුත් බුදු වෙන්නම වෙනවා. එහෙම නැතු ඒ ශක්තිය ඒ ගැඹුර අවබෝධ කරන්න බෑ. එහෙනම් අනිත් අය බුදුහාරන්ට ප්‍රශංසා කළේ බුදුහාමුදුරුවෝ ගැන තමන්ට හිතන හැටි. තමන්ගේ ප්‍රඥාවට ගෝචර වෙන ස්වභාවයෙන් මේ ප්‍රශංසා කළේ. බුදු ගුණය හරියටම හඳුනාගෙන නෙමෙයි. එහෙනම් මිනිසුන් චෝදනා කරන්නේ ප්‍රශංසා කරන්නේ අපි ගැන දැනගෙන නෙමෙයි ඒ අයට අපි ගැන හිතන හැටි. ඉතින් ඒ අය කොයි විදිහෙන් හිතුවත් අපි හරියට කටයුතු කරනවා නම් ඒකයි අපිට වැදගත් වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා එහෙමම හිතලා අපිට වැඩ කරන්න බෑ පොදු වැඩ කරනකොට. අනිත් අය මොනවා හිතුවක් කමන්නේ මං හරි දෙන්නේ කරන්නේ. එහෙම හිතලා බෑ මොකද අනිත් අයත් එක්කනේ වැඩ කරන්න වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පළමුවෙන් හිතලා බලන්න හිතට එකඟව මම නිවැරදිද? අනිත් අය කරන චෝදනාවේදී අනිත් අය කරන නිග්‍රහයේදී මේ චෝදනාව සහේතුකද අහේතුකද? අහේතුක නම් මට කලබල වෙන්න දෙයක් නැහැ. සහේතුක නම් මගේ අඩුපාඩු මම කඩා ගන්නවා. හැබැයි අහේතුක වුණත් මෙහෙම ප්‍රශ්නයක් මෙහෙම අර්බුදයක් මතුනේ ඇයි? අහේතුකවත් එහෙම මිනිස්සුන්ට එහෙම සංඥා ඇති නොවන හැටියට මං කොහොමද පවතින්නේ? බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන්ම පනවලා තියෙනවා තමන් සිල්වත් වෙන්න පුළුවන්. ඉස්සල්ලාම හොයලා බලන්න ඕනේ මගේ මනස මගේ සීලය ගැන උපවාද කරනවද මට? මගේ හෘද සාක්ෂියට එකඟවද මම ජීවත් වෙන්නේ කියලා ඉස්සල්ලා තමන් ගැන හිතලා බලන්න. හැබැයි තමන්ගේ හෘද සාක්ෂියට එකඟයි කියලා අපිට පුළුවන් කමක් නැහැ කාන්තාවක් එක්කලා එකට වාඩි වෙලා ඉන්න. ඉතින් මගේ හිත පිරිසුදු නම් කමක් නැහැනේ කියලා එහෙම කරන්න බෑ. ඇයි? මගේ හිත පිරිසුදු වුණාට අනිත් අය වැරදි විදිහට වටහා ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රහත් උනත් නොගැලපෙන විදිහට කාන්තාවන් ඇසුරු කරන්නට ගියොත් ඒ රහතන් වහන්සේට උනත් චෝදනා එනවා සමාජයෙන්. ඇතුළත පිරිසුදු වෙන්න පුළුවන්.
ඒ නිසා සමාජයත් එක්ක වැඩ කරනකොට අනිත් අය ගැන මොකද හිතන්නේ කියලාත් හිතලා බලන්න වෙනවා. හැබැයි ඒ ගැන කලබල වෙලා යමක් කළ නොහැකි. ඒ නිසා උපේක්ෂාවෙන් යුක්තව මුලින්ම තමන් ගැන අධ්‍යයනය කරන්න ඕනේ. මගේ අඩුපාඩුවක්ද මගේ වරදක්ද එහෙනම් සකස් කරගන්න ඕනේ. මගේ වරදක් නොවේ නම් අනිත් අයගෙන් මතුවෙච්ච දෙයක් නම් ඒ මතුනේ කොහොමද කියලා හොයලා බලලා ඒවට පිළියම් යොදන්න. හැබැයි මේ දෙකෙන් එකකදීවත් කලබල වෙන දෙයක් නැහැ. ප්‍රශංසා කරනකොටත් එහෙම හිතනවා. අනිත් අය ප්‍රශංසා කළාට ඇත්තටම මේක මා ළඟ තියනවාද? තියනවා නම් ඉතින් කමක් නැහැ. නැත්තම් තමන් ඒක ගොඩනගා ගන්න උත්සාහ කරන්න. තියනවායි කියලා කලබල වෙන්න දෙයක්වත් නැහැ. මම අර කිව්වේ අපේ ජීවිතේ අවුරුදු 20 විතර වෙනකොට බොහෝ දෙනා ප්‍රශංසා කරනවා. බණ කියනවා හොඳට වැඩ කරනවා හොඳට ඉගෙන ගන්න හැමෝම හොඳ කියනවා. හැබැයි මම නිතරම කල්පනා කරපු දේ තමයි අනිත් අය කොච්චර ප්‍රශංසා කළත් මට මා ගැන තෘප්තියක් නැතිනම් මේ ජීවිතේ එච්චර අර්ථවත් නැහැ. එහෙමනම් අනිත් අයගේ ප්‍රශංසාව අර්ථවත්ද? ඒ අර්ථවත් නොවේ නම් Taman තුළින් කොහොමද ඒ ගුණය වර්ධනය කරගන්නේ? ඒ සඳහා මම කොහොමද පිළිපදින්නේ? ඒකට Taman ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒක අනිත් අය යම් පමණකින් දැනගෙන ප්‍රශංසා කරනවා නම් මේ මිනිස්යාට අනිත් අයගේ ගුණය දකින්නට පුළුවන් ගුණගරුක භාවයක් තියෙනවා. නුවණක් තියනවා කියලා අනේකා පිළිබඳව යම් වැටහීමක් ඇති කරගන්න පුළුවන්. අනේකා අපේ ගුණය දකින්න නැතුව අපිට චෝදනා කරනවා මේ මිනිස්යාට අනුන්ගේ ගුණය තේරුම් ගන්නට තරම් ප්‍රඥාව නැහැ. වැරදි විදිහට වටහාගෙන. අපිට මේ විදිහට නුවණින් කරුණු තේරුම් ගන්නකොට එහි පවතින සහේතුක බව දකිනකොට අපිට 아무තෙන් ගැටෙන්න හැපෙන්න දෙයක් නැහැ. අපිට බොහොම උපේක්ෂාවෙන් ලෝකෙ දිහා බලන්නට පුළුවන්. සමාජ එක්ක වැඩ කරද්දී තමයි මේ ලාභ අලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක සියල්ලම විඳිමින් කලකදී අපේ මනස ඒ කිසිවක අමුතු අරුතක් නැහැ කියන බව හඳුනාගෙන ඒ ඕනෑම දෙයක් හේතුවක් ඇතුව සිද්ධ වෙන්නට පුළුවන් කියලා වැටහෙනකොට අපිට නුවණින් යුක්තව නැදහත් වෙන්නට සැලෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හැපෙන්නේ නැතුව උද්දාම වෙන්නේ නැතුව නලියන්නේ නැතුව අපි කරගෙන යන වැඩ ටික ක්‍රමානුකූලව අර්ථවත් කරගෙන යන තරම් ආත්ම ශක්තියක් ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඒ උපේක්ෂාව වැඩෙන්නට නම් සමාජයත් එක්කලා හැලහැප්පිලි මැද්දේ කටයුතු කරන්නටම සිද්ධ වෙනවා. මේ සියල්ල මේ විදිහෙන් වැඩෙනකොට අපට වැටහෙනවා ලෝකයේ තුල අමුතුවෙන් අල්ලා ගන්න අමුතුවෙන් බදා ගන්න දෙයක් නැහැ. මේ සියල්ල નિසරුයි කියන දේ වැටහිලා අවසන සියල්ල අතහැර දමන්නට පුළුවන් වෙනවා. නයිස්ක්‍රම්‍ය කියන තැන වැඩෙන්නට මේ සමාජ අවබෝධය උදව් වෙනවා. එහෙම අවබෝධ කරගන්න නැතුව සමාජයත් එක්ක හැපෙන්නේ නැතුව සමාජයේ වටහා ගන්න නැතුව මම කාමයේ අතහරිනවා කියලා කැලේට දුවලා ගිහිල්ලා හිටියයි කියලා ඒතනත්තාට නයිස්ක්‍රම්‍ය වඩන්න බෑ. හුදකලාව නයිස්ක්‍රම්‍ය වඩන්න පුළුවන්. එහෙම වඩන්නට නම් මේ සමාජය තුල තියෙන පටලැවිල්ල හඳුනාගෙන එතනින් මනස නිදහස් කරගන්න පුළුවන් වෙනවා. එතනින් නිදහස් කරගත්තු කෙනෙකුට පමණයි හුදකලාව වඩන්න පුළුවන් වෙන්නේ. එතනිනුත් නිදහස් කරගන්න බැරි වෙලා නම් ඒ පිළිබඳව නිසි වැටහීමක් නැතිනම් මම මේක අර මුලින්ම ධර්මදේශනාව ආරම්භයේදී උපමාවක් කිව්වේ ඒ ශුන්‍ය බව, ඒ නිදහස් බව, ඒ පිවිතුරු බව, ඒ හිස් බව ගොඩනගන්නට හිස් බව හොයා දුවලා හරියන්නේ නැහැ. තියෙන්නේ මොනවද? ආවරණය වෙලා ඒව හඳුනාගෙන ඒ ටික බැහැර කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඒ සියලු ආවරණයන් හඳුනා ගන්නට නම් සමාජයත් එක්ක මුසු වෙන්නට ඕනේ. මුසු වෙන්න තමයි අපේ ඇතුලේ තියෙන කිලුටු දුර්ගුණ එළියට එන්න ගන්න. මොකද ඒවා හැමතිස්සෙම එළියට එන්නේ නැහැ. හරියටම නිලයට වදිනකොට තමයි හරියටම නිලයට ස්පර්ශ වෙනකොට තමයි අන්න ඊට අදාළ එක එළියට එන්නේ. එතකොට තමයි මෙහෙම එකක් තියෙනවා කියලා Taman දැනගන්නේ. නැත්තම් එහෙම එකක් එච්චර කාලයක් තියෙනවා Tamanවත් දන්නේ නැහැ. හැබැයි ඒ පහර වැදුනේ නැතිනම් කවදාවත් Taman ළඟ ඒ බඳු ක්ලේශයක් තියෙනවා කියලා දන්නේවත් නැතුවයි මැරිලා යන්නේ. ඊළඟ භවයේ ඒ ක්ලේශයත් එක්කමයි නැවත උපදින්නේ.
එනිසා මිනිසුන් ඇසුරේ සමාජ මෙහෙවරට යොමු වීමේ තියෙන ලොකුම වාග්ය තමයි Tamanගේ දුබලතා හඳුනාගෙන Taman වඩවා ගන්නට ආත්ම අභිවෘද්ධිය, ආත්ම සාධනය, ආත්ම අර්ථය, ස්වార్థය සලස්වා ගන්නට පුළුවන්. ඒ ස්වార్థය සැලසෙන්න ඒ අර්ථවත් වෙන්න පොදු අර්ථය, සමාජාර්ථය, පරාර්ථය සාධනය කරන්නට ඒතනත්තාට හැකි වෙනවා. පරාර්ථය සාධනය කරන්න ක්‍රියාත්මක වෙන තරමට ස්වార్థය සාධනය වෙනවා. එනිසා මේ දෙක එකට බැඳී පවතින්නේ යම් කිසි කෙනෙකුට Taman වඩවා ගන්නට ඕන නම් ඒතනත්තා අනුන් වඩවන්නට, අනුන්ට යහපත කරන්නට උත්සාහ කළ යුතුයි. යමෙක් අනුන්ට යහපත කරන්න උත්සාහ කරනවා නම් ඒතනත්තා Taman සංවර්ධනය කරගන්නා කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහටයි මහ බෝසත්වරු, ලෝකේ මහා පුරුෂයින් සමාජ මෙහෙවර තුලින් ආධ්‍යාත්මික සංවර්ධනය ගොඩනගා ගත්තේ. ඒ නිසා තම තමන් කටයුතු කරන පරිසරය තුල, ආයතනය තුල, සමාජ සංවිධානය තුල ඒ ලැබෙන අත්දැකීම් තුලින්ම අපේ මනස වඩවන්නට අපට පුළුවන්. එයම පුහුණුවක් කරගන්නට, එයම පාරමිතාවක් කරන්නට. දැන් මම ඔය පැහැදිලි කළේ පාරමිතා 10ම කොහොමද වඩන්නේ? සමාජ සුබ සාධනය හරහා. පොදු අර්ථයේ පිරිස ක්‍රියාත්මක වෙද්දී අපි කොහොමද පාරමිතා වඩන්නේ? පාරමිතා පුහුණු කරන්නේ. අනිත් ඒවත් එක්ක කොහොමයි? මේ විදිහට තේරුම් ගත්තාම නැවත අපට අවධාරණය කරගන්න පුළුවන් මේ ධහම කියන එක පිටින් හොයන්නට තියෙන දෙයක් නොවේ. මේ කරන කියන දේවල් සමග අපි තුලින්ම, අපි ජීවත් වෙන පරිසරය තුලම ලබන අත්දැකීම් තුලින්ම අවදි කරගත යුතු දෙයක් කියන බව. එහෙම දකින්න ජීවිතය වඩා අර්ථවත් විදිහට Tamanට පෙනෙන්නට ගන්නවා. ඒ වගේම ලෝකයේ තියෙන අංශ දෙක, ඒ කියන්නේ හොඳ නරක, සැප දුක, කළු සුදු, මේ දෙපැත්ත මනමින් ප්‍රකට වෙනවා. එහෙම ප්‍රකට වෙන්න තමයි එහි තියෙන નિසරු බව වටහාගෙන මේන් ඈතර වෙන්නට පුළුවන් වෙන්නේ. ඒ ඈතර වෙන තෙක් අපට ලොකු සමාජ මෙහෙවරක නිරත වෙන්නට පුළුවන්. මෙසේ ආත්මාර්ථය, පරාර්ථය හඳුනා ගත්තොත්. හැබැයි මේ පොදු අර්ථයට, පරාර්ථයට අතගහලා යම් කිසි කෙනෙක් ඒන් ගැටිලා හැපිලා ආත්මාර්ථයේ කෙලසා ගන්නවා නම් ඒතනත්තා Tamanගේ නිවන් මඟත් අහුරා ගන්නවා, අනුන්ටත් බාධා කරනවා, හානි කරනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොයිතරම් යහපත් පොදු අර්ථයකදීවත් ආත්මාර්ථයේ කෙලසා නොගෙන කටයුතු කළ යුතු බව. එනිසා මේ කරුණු නැවත සිහියේ ධාරණය කරගෙන දෛනික ජීවිතයේ ලැබෙන අත්දැකීම් තුලින් පාරමිතා පුරන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා, ප්‍රඥාව අවදි වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුලින් සිදු කරගත් සීල කුසල් දෙවියන් සහිත ලෝකයාටත්, මේ පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාටමත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාල උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ත්වං සදා.